මේ පින්නතුන් විසින් දහම් පැනයක් ඉදිරිපත් කර විට ඊට අවශ්‍ය කරන දහම් පිළිතුරු ලබා දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අදත් අපිට ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා. ඒ වයින් අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් මුල් කරගෙනයි අද මේ ධර්ම දේශනාව පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ වදාළ පරිදි සංසුනාත සාදුකම් මනසිකරෝත කියන ආකාරයෙන් මේ හොඳට අහන්න මනසේ මෙනෙහි කරන්න. එතකොට මේ ධම්ම අවබෝධය ලබා ගන්නට පුළුවන්. දැන් අපි බලාපොරොත්තු වෙමු. ඒ උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේට අති ගෞරව නමස්කාරය සිද්ධ කරලා ඒ වගේම මේ ධම් සාකච්ඡා නැත්නම් මේ ධර්ම දේශනාව ආරම්භ කරන්න. උත්තම පුරිස වූ බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. පරම පුරිස වූ බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සසර කතරින් එතර වුණා වූ බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද මේ පින්නත් පිළිස ඉදිරිපත් කර තිබෙනා වූ ප්‍රශ්න අතරින් අවශ්‍යම ප්‍රශ්නයක් වැදගත්ම ප්‍රශ්නයක් අපි අරගෙන සාකච්ඡා කරන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රශ්නේ මෙහෙමයි. බුදු පියාණන් වහන්සේ වැඩ සිටි අවදියේ ඉන් පසුව අවුරුදු 10ක් පමණ කාලයක් ගතවන තුරුත් එක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කළ පමණින් දායක දායිකාවන් සෝවාන් සකෘදාගාමි අනාගාමි ආදී මාර්ගඵල වලට පැමිණි බව බෞද්ධ සාහිත්‍යයේ මෙන්ම ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථයන් තුලද සඳහන් වෙනවා. එහෙත් අද වන විට ධර්ම ශ්‍රවණය කිරීමෙන් එසේ මාර්ගඵල වලට පත් නොවන්නේ මන්දයි පැහැදිලි කර දෙනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි කියන එකයි මේ ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ බොහොම වටිනා ප්‍රශ්නයක්. අපි තේරුම් ගත යුතු කාරණයක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම දැන්ට අවුරුදු 10 ගණනකට එහා කාලේ ඉඳලා ඒ කියන උතුම් අවස්ථාව මේ බෞද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ලැබිලා තිබුණා. එසේ නමුත් අද වන විට මාර්ගඵල කියන වචනය හාස්‍යයට ලක්වන තරමට පහත් වෙලා තියෙනවා. යම් කෙනෙක් කිව්වත් ඒක හාස්‍යයට ලක් කරනවා සෝවාන් වෙනවා කිව්වා. හැබැයි බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කරන කාලේදී සවැත් නුවර ජනගහනය 7 කෝටියකින් කෝටි 5ක්ම මාර්ගඵලලාභීන් කියලා දහම් වෙනවා. එහෙනම් ඒ තරමට ඒ මාර්ගඵල අවබෝධය කෙරුවේ අද වාගේ මේ ත්‍රිපිටක ග්‍රන්ථ තිබුණ කාලෙකුත් නෙමෙයි. ලෞතර බුදු පියාණන් වහන්සේ පහළ වෙලා ඊටාම සුළු කාලයක් තුල විශාල ජනතාවක් මාර්ගඵල අවබෝධ කළේ ධර්ම දේශනා එකක් දෙකක් ශ්‍රවණය කරපු අවස්ථාවකදී. එහෙනම් ඒ තුලින් දහම් හරයක් ලැබිලා තියෙනවා. ඒ දහම් හරය අවබෝධ වෙලා තියෙනවා. මේ වටිනා දහම් හරය අවබෝධ වීමට යම් බාධාවක් මේ කාලේ තිබුණාද තියෙනවද කියන කාරණේ දහම් කරුණු හොඳින් විමර්ශනය කරලා බලලා තේරුම් ගන්න ඕනේ. වැදගත් කාරණා කීපයක් අපිට මුලින් කතා කරන්න වෙනවා මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න ඉස්සෙල්ලා. ඒ මොකද බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළ විශේෂ කාරණයක්. දැන් අවුරුදු 100 ගණනක ඈත ඉඳලා අද ඉන්න ස්වාමීන් වහන්සේලාට මේ ගැන කරන්න දෙයක් නැහැ.
මීට පෙරදී යම් කාලයක සිද්ධ වෙච්ච දෙයක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ එපා කිව්ව භාෂාවක වචන අපේ ධර්මයේ විග්‍රහ කරන්න ඈඳලා තියෙනවා. බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ යමෙලු තෙකුලා කියලා මේ ත්‍රිවේද පරප්‍රාප්ත බ්‍රාහ්මණයෝ දෙන්නේ මේ ශාසනයේ පැවිදි වුණා. මේ අය මේ සංස්කෘත භාෂාව පිළිබඳව බොහොම හදාarලා දක්ෂ අය. ඊතර මේ දක්ෂතාවය නිසා මොකද කරන්නේ මේ අයට ඒ දැනීම නිසා ඔය ගම්පැදි භාෂාව අද අපි කියන හැටියට ගොඩේ භාෂාව ආදී වශයෙන් කියන්නේ නැහැ. ඒ කාලෙත් එක එක පැති වලින් පැවිදිලා හිටව භික්ෂුන් වහන්සේලා තම තමන්ගේ ඒ ප්‍රදේශවල භාෂාවන් කතා කරන්න පටන් ගත්තා. ඒ භාෂාවෙන් තමයි මේ ධර්ම කරුණු ගැන ඒ අය සාකච්ඡා කළේ, කතා කළේ, දේශනා කළේ. මේ ත්‍රිවේද පරප්‍රාප්ත බමුණන් වශයෙන් හිටපු අය පැවිදිලා හිටපු පින්නතුන්ට ඒක අල්ලන්නේ නැහැ, රුස්සන්නේ නැහැ. ඒතයි බලාපොරොත්තුලා බුදුරජාන් වහන්සේට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ දේශනා කළ ධර්මයේ අපි වෛදික භාෂාවට පරිවර්තනය කරලා සටහන් කරන්නද ඒ විදිහට සකස් කරන්නද කියලා. වෛදික භාෂාව කියලා කියන්නේ සංස්කෘත භාෂාව. වේදයේ හදාරීමට සකස් කරගෙන හිටවිච්ච භාෂාව නිසා වෛදික භාෂාව කියලා කියනවා. බමුණන්ගේ ත්‍රිවේදයේ කියලා තිබුණා යජුර් සාම කියලා වේද තුනක්. ධර්ම ඉරිසිවරු දුන්න කාරණාවෙන්ම ඒව අරගෙන කලින් කාලට වෙනස් කරමින් ඒ වගේම ගෙනහල්ලා ඔය සංස්කෘත නැත්නම් සංස්කෘතයෙන් සකස් කරගත්ත භාෂාවක් කියන එකයි ගාම්භීරකමට අහංකාරකමට සකස් කරගත්ත භාෂාවක් තිබුණා. වචන හරබර කරලා එහෙම සකස් කරගෙන. අන්නේම හදාගත්ත භාෂාවකින් තමයි ඊට පස්සේ ඒවා ලියන්න පටන් ගත්තේ. ඒක විශේෂ භාෂාවක් කරලා ගරණාධිකමට කතා කරන්න හදාගත්ත භාෂාවක්. ආඩම්බරයට. ඉගෙන ගත්ත අයගේ ආඩම්බරයක් තියෙනවා අන්න ඒ වගේ දෙයක්. ඉතින් මොකද කරන්නේ මේ භාෂාවට නගන්න හපුවා බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කළා. නිග්‍රහ කරලා මාන්නේ ඔබලා මොකද්ද මේ කියන මොඩ කතා? මා විසින් දේශනා කළ ධර්මයේ වෛදික භාෂාවට පරිවර්තනය කරන්න පුළුවන් දෙයක්. කියලා මේව නිගරු කරලා පෙන්නලා කියනවා. මහන්නේ වෛදික වාචනා මාර්ගයට මාගේ ධර්මයේ නොනැගිය යුතුයි. යමක් නගන්නේ නම් දුකලා ඇවැත්වේ. දුක්ඛදාපatti කියලායි ඇවතට කියන්නේ. කරන කටයුතු දුෂ්කර වෙනවා. මාර්ගඵල අවබෝධ කර ගැනීමට බාධා වෙනවා. මොකද හේතුව දහම අර්ථ වැහෙනවා. දහම අර්ථ දෙන්න පුළුවන් කමක් නැහැ මේ ලෞකික කටයුතු සඳහා සකස් කරගත්ත භාෂාවක ලෝකෝත්තර දහම අර්ථ දෙන්න දේශනා කළ වචන වලට අර්ථ දෙන වචන නැහැ. ඒවට වචන අමුතුවෙන් හදාන්න වෙනවා. ඒක ඒ අය භාවිතා කරපු ආදීස වචනයක් ඒ සඳහා යොමු කරන්න වෙනවා. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන වෙලාවක මුල් කාලේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයට අනුකූලවයි අපේ මහා සංඝ පරපුර කටයුතු කළේ. යමක් එපා කිව්වනම් කවදාවත් එපා කියපු දෙයක් කළේ නැහැ. ඒ නිසා වෛදික සංස්කෘත භාෂාවේ වාචනා මාර්ගයේ මේ දහම් නගන්න එපා කිව්වනම් නැගුවේ නැහැ. හැබැයි අද වෙනකනොත් ඒ ලියා තිබෙන ත්‍රිපිටක පාළිය එහෙම වෙන භාෂාවකින් ලියලා නැහැ. එහෙම ලියලා තියෙනවා. වෙනසක් කරලා නැහැ. අටුවාවවත් වෙනසක් කරලා නැහැ මූලික අටුවාව. පටිසම්භිදා මග්ග ප්‍රකරණේ, නෙට්ටි ප්‍රකරණේ, පිටකෝපදේශී ආදීව තමයි අංගායනාව හා සම්බන්ධ වෙච්ච මූලික අටුවා කියලා තියෙන්නේ. ඒවටවත් එහෙම සංස්කෘත වචන ගාවලා නැහැ. ඊට පසු කාලයක මේ සිංහලට පරිවර්තනය කරලා දෙන්න ගිහිල්ලා පාලි වචන ඔය සංස්කෘත ඉගෙනගෙන ආපු පඬිත පිරිස් සිංහල කියලා සංස්කෘත දුන්නා. එපා කිව්ව වැඩක් කළා. මෙන්න මේ එපා කිව්ව වැඩේ කරපු නිසා ලොකු ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මොකද්ද? දහම් අර්ථ දෙන්න අදහස් නැති පදවලට සංස්කෘතෙන් උත්තර දෙන්න ගිහිල්ලා එහෙනම් ඒවට අදහස් දෙන්න ගිහිල්ලා විනාශ වෙන අර්ථ පෙන්නුවා. ගැළපෙන අර්ථ ඉන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කළ ධර්මයට අර්ථ දෙන්න පුළුවන් කමක් නැහැ. ඔය වේද පොත් හදාගත්ත භාෂාවක. ඒක සකස් කරගත්ත එකක්. බමුණන් විසින් සකස් කරගත්ත භාෂාවක්. මෙන්න මේ නිසා
එතකොට මේ දහම් පද ඒ වාචනා මාර්ගයට නගන්න එපා කියලා තියෙද්දි මේ අර්ථය අහනකොට ඒ වැම්ම දෙන්න පටන් ගත්තා. කලක් යනකොට 140කට 50කට වැඩි අපි කතා කරන භාෂාවේ වචන සංස්කෘත වුණා. දැන් අද වෙනකොට අපිට කරන්න දෙයක් නැහැ. කතා කරන බොහෝ වචන ඉන්නේ සිංහල වචන හැටියට සංස්කෘත වචන. අපේ මූලිකම දහම් කරුණු ඔක්කොම සංස්කෘත වචන වලින් දැන් කියවෙන්නේ. පාලි වචනෙට මේකේ අර්ථය මොකක්ද අහපුවාම සංස්කෘත පදයකින් තමයි ඒක කියා දීලා තියෙන්නේ. මෙන්න මේක ලොකු වරදක් කරලා තියෙන්නේ. ඒ පදේ නියමාර්ථය ඒතකොට එන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. ඒ නිසා බලන්න ඒක වැති කරලා තියෙන වෙනස කොච්චරද කියනවනම් අපිට අවශ්‍යව කරන දේවල් තියෙනවා. චතුරාර්ය සත්‍ය කියලා අපි කියනවා. චත්තාරි අරිය සත්‍යානි කියන මේ පාලි වචනේ සිව් අරිසත් කියලා අපිට කියා දෙන්න තියෙන්නේ අපේ භාෂාවේ. ඒක තෝරා ගන්න සිව් අරිසත් කියන්නේ මොනවද කියලා දහම් අර්ථයේ සිංහලට. මේ චත්තාරි අරිය සත්‍යානි කියන්නේ මොකද්ද කියලා අහපුවාම චතුරාර්ය සත්‍ය කියලා හිටන් සංස්කෘත පදයක් දැම්ම. එපා කිව්ව එකක් කළා. දැන් තේරෙන්නේ චතුරාර්ය සත්‍ය කියවහම තමයි ආයෙ මේ කියන්නේ අර චත්තාරි අරිය සත්‍යානි කියව එක සිංහලෙන් කියලා හිතයි. අනිත්‍ය කියන්නේ මොකක්ද අහපුවාම අනිත්‍ය කියලා සංස්කෘත පදයක් දැම්මා. අනාත්ම කියන්නේ මොකක්ද අහපුවාම අනාත්ම කියලා සංස්කෘත පදයක් දැම්මා. මෙන්න මේ විදිහට සිංහල පද කියලා සංස්කෘත පද පුරුදු කළා. සිංහල අර්ථය වැහිලා ගියා. පාලි භාෂාවේ කියා තියෙන අර්ථය ගන්න බැරුව ගියා. මොකද හේතුව මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන පද තුන බුදු පියාණන් වහන්සේ දුන්න අදහස දෙන්න ඔය හදාගත්ත භාෂාවකින් බෑ. ඊ අදහස වෙනුවට ආසන්න වචනයක් දෙනවා එයා දන්න හැටි. ඊට පස්සේ ඒ වචනේ කියන්නේ යම් අදහසක්ද? ඊ අදහස තමයි කියන්නේ මෙන්න මේක තමයි ඔකේ අදහස කියලා. මෙන්න මේ විදිහට ත්‍රිලක්ෂණ කියන වචනය සංස්කෘත. තිලක්ෂණ කියන්නේ පාලි. තිලකුණු කියන්නේ සිංහල. සිංහල වෙනකොට ත්‍රිලක්ෂණ කියයිනම් ඒකත් සංස්කෘතයට ගන්න. සිව් අරිසත් කියන එක චතුරාර්ය සත්‍යය කියන. අරියටගේ මඟ කියන එක ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා සංස්කෘතෙන් කියන. මේ විදිහට එකක් නෙමෙයි මේ පද බොහෝමයක්. අත්‍යවශ්‍ය දහම් පද බොහෝමයක් සංස්කෘතෙන් කියන්නේ අද. එපා කිව්ව එකෙන් කරන්නේ. බුදුරජාන් වහන්සේ එපා කියලා අවතක් පනවපු එකමයි කරලා තියෙන්නේ. අද කොච්චර දහම් අහන්න ගියත් ඔය පදවැල කියනකොට දහම් අර්ථය මතුවෙන්නේ නැහැ. මෙන්න මේ නිසා තමයි අදහසක් නැතුව නිවන් දකින්න බෑ. නිවන් අවබෝධ කරන්න බෑ. අදහස වැටේවා වචනේ අමතක වේවා කියලා කාලසිටු පුත්‍රයාට ධර්ම දේශනා කළා කියලා දේශනා කරනවා බුදුරජාන් දේශනාවේ තියෙනවා. කාලසිටු පුත්‍රයා ඒ දහම් මහරජ සෝවාන් ඵලයටපත් වුණා. අදහස වටහාගෙන. එහෙනම් අද තේරුම් ගන්න මොන විදිහකින් හරි දහම් අදහස වටහා ගන්නට පුළුවන් නම් නිවන් අවබෝධ කරගන්න හේතු වෙන්නේ අන්න ඒකයි. ඒක තේරුම් ගන්න ඕනේ. දහම් අවබෝධ කර ගැනීමට අදහස වටහා ගන්න ඕනේ. එහෙනම් මෙන්න මෙතන මේ ප්‍රශ්නේ හොඳින් තේරුම් අරගෙන අපි බලන්න ඕනේ. කුමක් දැනගත්තොත්ද නිවන් දකින්න පුළුවන්? බුදුරජාණන් වහන්සේගෙන් බොහෝ විට වික්ෂුන් වහන්සේලා ස්වාමීනි ඉක්මනින් නිවන් අවබෝධ කර ගැනීමට මට ගැළපෙන කර්මස්ථානයක් වදාරනසේක්වා කියලා ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීමක් කරපුවා බුදුරජාණන් වහන්සේ හැම විටම ඒ ගැළපෙන්නා වූ ධමයක් විග්‍රහ කරනවා දේශනා කරනවා. මහාන ඇස ගැන මොකද ඔබට හිතෙන්නේ? ඔය බොහොම පොඩි දෙයක් අහන්න. ඇස ගැන මොකද ඔබට හිතෙන්නේ? මේ ඇස අනිත්‍යද නිට්ටයද? අනිත්‍යයි ස්වාමී. යමක් අනිත්‍ය නම් ඒක දුකද සැපද? දුකයි ස්වාමී. යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් ඒක අත්තද අනත්තද?
අනත්තයි ස්වාමී. එහෙනම් ඒක මම කියලා ගන්න, මගේ කියලා ගන්න, සාර ධර්මයක් කියලා ගන්න සුදුසුද? සුදුසු නෑ ස්වාමී. ස්වාමීනි මට ඊටු ටිකක් වැටහෙනවා කියලා නම් විසුණු වහන්සේ තමන්ගේ අවබෝධය කියන්න පටන් ගන්නවා. හොඳයි මහණෙනි නම් කියන්න. ස්වාමීනි කනත් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් දුක්ඛයි. යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයටපත් වෙනවා නම් ඒක අනාත්තයි. මෙන්න මේ ආකාරයෙන් නාසය, දිව, කය, මන කියලා මේ ඔක්කොම ගැන කියනකොට මහණ ඔබට වැටහිලා තියෙනවා. අන්න ආරණ්‍ය රුක්ම ශුන්‍යාගාර තියෙනවා. අප්‍රමාදීන් විතෝ සිහි කරලා ධර්ම අවබෝධය කරගන්න. ඔච්චරයි දේශනා කරන්නේ. ඔය ටික කරගෙන ගිහිල්ලා සමහරලාට සතියකින් බොහොම සුළු කාලයක් තුල ඇවිදින්න. ස්වාමීනි කළ යුතු සියල්ල කළා. බ්‍රහ්මචර්යාව පූර්ණේ කළා. මීට එහා කරන්න දෙයක් නැහැ. ඵලය පූර්ණ කරගත්තා කියටම් අරිහත් ඵලය ගැන බුදුරන් වහන්සේට ප්‍රතිඥා දෙනවා. බුදුරන් වහන්සේ ප්‍රශංසා කරනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි දා ධර්ම දේශනා කරලා තියෙන්නේ. එන අත්‍යවශ්‍ය කාරණයක් තියෙනවා. මොකද්ද මේ කාරණේ? ධම්ම අවබෝධ කර ගැනීමට අනිත්‍ය වටහා ගන්න ඕන. එසේ නැත්නම් දුක්ඛ වටහා ගන්න ඕන. එසේ නැත්නම් අනාත්ම වටහා ගන්න ඕන. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. මේක මාර්ගය. විසුද්ධියටවත් නිවනට මාර්ගය. සියලු සංඛාර අනිච්චයි කියලා යම් දවසක ප්‍රඥාවෙන් දැක්කන අවබෝධ කළා නම් එදාට දුකෙන් නිදහස් වෙනවා. ඒ නිවනට මාර්ගයයි. ඒ වගේම සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඒත් නිවන් මඟ. මේ සියලු සංඛාර දුක්ඛයි කියලා යම් දාසක ප්‍රඥාවෙන් ස්පර්ශ කළා නම් අවබෝධ කළා නම් එදාට මේ දුකට බැඳෙන්නේ නැහැ. දුකෙන් නිදහස් වෙනවා. ඒ නිවනට මාර්ගයයි. එහෙම නැත්නම් තවත් එකක් තියෙනවා. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. මේ සියලු ධර්මය අනාත්තයි කියලා යම් දාසක ප්‍රඥාවෙන් දැක්කනම් මේ දුකේ නිදහස් වෙනවා, දුකෙන් මිදෙනවා. ඒ නිවනට මාර්ගයයි. මෙන්න මේ විදිහට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ කියන තිලකුණු අර සංස්කෘතෙන් කියව තිලක්ෂණ යම් කිසි ආකාරයෙන් හරියට තේරුම් ගත්තා නම් ඉදාට මේ ධම්ම අවබෝධය ලැබෙනවා. එහෙනම් අපි හොයලා බලන්න ඕනේ. මෙන්න මෙතන යම් අඩුපාඩුවක් තියනවාද කියන එකයි. ඒකයි අපි හොයලා බලන්න ඕනේ. මොකද හේතුව අද අපි යම් කිසි විදිහකින් මේ සීලයෙන් අඩුවක්ද සමාධියෙන් අඩුවක්ද අපි පව් කරලාද ওই જાතියේ නොයෙක් අදහස් කියනවා. ඇයි අපිට මේ ඵලී ලබන්න බැරි කියලා ප්‍රශ්න ඇති කරගන්න. ඒතර එහෙම ප්‍රශ්න ඇති කරගෙන ඉන්නකොට අධෛර්ය වෙන කතා තමයි හුඟා කියන්නේ ඇහෙන්නේ. සමහර පින්නතුන් කියනවා මේ කාලේ බැරි වෙලා තියෙන්නේ සසරේ පුරුදු කරලා නැති හින්දා. ඒක එහෙම කියනවා. සමහර අය කියනවා මුළු ත්‍රිපිටකයේ වටපාඩම් කරගෙන සසරේ එන්න ඕනේ. එහෙම අයට තමයි එක ගාථාවක් කිව්වත් ඒ ගාථාවෙන් නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා. මෙන්න මේ විදිහට කතා කියනවා. හැබැයි මේ බුද්ධ ශාසනය නම් කොතනකවත් පෙන්වලා නැහැ සාක්ෂියක්. සසරේදී ත්‍රිපිටකයේ කටපාඩම් කරගෙන ආපු අයට නිවන් හම්බ වෙන්නේ කියලා. හැබැයි එක කතාවක් තියෙනවා. කෝටිල කියලා හාමුදුරු කෙනෙක් ගැන. කපුසඳ බුදුරයන් වහන්සේගේ කාලේ ත්‍රිපිටකධාරීව හිටියා. ඕනාගම බුදුරයන් වහන්සේ කාලේ ත්‍රිපිටකධාරීව හිටියා. කාශ්‍යප බුදුරයන් වහන්සේ කාලේ ත්‍රිපිටකධාරීව හිටියා. හැබැයි ගෞතම බුදුරයන් වහන්සේ කාලේ ඔය විදිහට ත්‍රිපිටකධාරී වෙලා කටයුතු කරනකොට
ඒ ත්‍රිපිටකධාරී කියලා කියන එක පොඩ්ඩක් වෙනස් මේ අද තියෙන අපි කිව්ව විනය සූත්‍ර අභිධර්ම කියන ඔය ටිකට වඩා වෙනස් ආකාරයක් පොඩ්ඩක් වෙනස්. නමුත් මේ ධර්මයේම තමයි කැටි කරලා කිව්වේ. ඉතින් මෙහෙම බුදුරජාන් වහන්සේ ඉදිරියේ කියා සිටියා. ස්වාමීනි මෙහෙම මම ඒ කාලේ හිටියත් මේ ප්‍රශංසාවක් ලැබෙයි කියලායි පෙන්නේ. එහෙනම් හිතලා බලන්න එච්චර හිටපු කෙනෙක් ඒ ටික දැනගත්තේ කොහොමද? එහෙනම් දිවස පහල වෙලා තියෙන්නත් ඕන. එහෙනම් කොහොමද දන්නේ? ඒ වගේ සිද්ධියක් ගැන. ඒතකොට තේරුම් ගන්න ඕනේ බුදුරජාන් වහන්සේ මොකද්ද දුන්න පිළිතුර? එහෙම කියන බුදුරජාන් වහන්සේ නිහඬව වැඩ ඉන්නවා. එතන ඉතින් නැකිట్లా යන්න ලැහැත්තින තුච්ච පොඩිල යනවාද කියලා හෙව්වා. තුච්ච පොඩිල කිව්වා. ඔබ ඔබේ වැඩේ කරගන්න එක පැත්තක තියලා බණ කිය හිටියා. දැන් මෙහෙම තමයි පෙන්නුවේ. ත්‍රිපිටකයේ පාඩම් කරපු එකනා ගැන සඳහා වෙන්නේ ඔය ටික. අනික කවුරුවත් ගැන සසර එන ගමක් ත්‍රිපිටකයේ කඩ පාඩම් කරගෙන ආපු කතාවල් නැහැ. හැබැයි පින්දහම් කරලා තියෙනවා. දානමාන දීලා තියෙනවා. පූජා සත්කාර කරලා තියෙනවා. එහෙමනම් සඳහා වෙනවා. යා ඥානීය හරියට නැగిලා ඉන්න හේතු වාසනා ලැබලා ඒ ත්‍රි හේතුක උප්පත්තිය පටිසන්ධියක් ලැබලා ඇවිදී සිටව පින්නතුන්ට හරියට දහම් කරුණු වෙනකොට ධර්මාභෝධය ලැබෙනවා. අන්නේ හේතු කොටගෙන ඔය කියන උතුම් මාර්ගඵල අවබෝධය ලබා ගන්නවා. ඒකයි කාරණේ. එහෙනම් මෙන්න මේ විදිහට ධර්ම අවබෝධයක් ලබා ගන්න මඟ පාදා ගත්තේ ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය හරියාකාරව අවබෝධය ලැබුණ නිසා, හරියාකාරව දැනගත්ත නිසා. ඒතර මේ අනිත්‍ය කියන එක තෝරන්න ගියාම මොකක්ද ඇහුවේ? කාගෙන් දාලා තියෙන අනිත්‍ය කියන එකේ අර්ථය සංස්කෘත දන්න අයගේ. ඒ නිසා සංස්කෘත අර්ථය දුන්න අනිත්‍ය කියලා. අනිත්‍ය කියන්නේ අනිත්‍ය කියන එකට කියලා. අනිත්‍ය කියන්නේ මොකක්ද කියලා සංස්කෘතයි තෝරලා තියෙන්නේ කොහොමද බලනකොට? අනිත්‍ය කියන්නේ අනියත කියන එකේ අදහස දුන්නා. ඒතර අනිත්‍ය කියන වචනේ අනියත කියන එකට සංස්කෘතයෙන් කියන වචනේ. නියතවාද අනියතවාද ආදී වශයෙන් ඒ කාලේ තිබුණ වාද. ඒ වෑදී භාවිතා කරපු වචනයක් නිසා අනිත්‍ය කියන එක වෙනකොට ඔන්න ඔය වචනේ අර්ථය දුන්නා. ඉතින් අනිත්‍ය කියන්නේ ස්ථිර නෑ කියලා කෙටි අර්ථයකට බැස්සා. මේ අනිත්‍ය තෝරනකොට ඒකත් පුංචි කෑල්ලක් තමයි. හැබැයි පුංචි කෑල්ලකින් අනිත්‍ය සම්පූර්ණ විග්‍රහ කරන්න බෑ. ස්ථිර නෑ කියන පොඩි කෑල්ලෙන් විග්‍රහ කරන්න බෑ අනිත්‍ය කියන ලක්ෂණය. ඊට වඩා හුඟක් ගැඹුරුයි. හුඟක් විතර සහිතයි. ඉතින් ස්ථිර නැති එක ඔය අනිත්‍ය කියන කාරණය තුල තිබෙන අදහස තුල තියෙන පුංචි කොටසක්. අලියා පෙන්නන්න කිව්වහම ආ කියන්නේ නැට්ටට ඇඟිල්ල දික් කරලා වාගේ. අලියාගේ නගුට ඇඟිල්ල දික් කරනවා අලියා පෙන්නන්න කිව්වහම. නගුට බැලුවට අලියාගේ හැටි පේන්නේ නැහැ. හැබැයි නගුටත් අලියාගේ නිසා ඒක අයිති නැහැ කියන්නත් බෑ. මෙන්න මෙහෙම සිද්ධියක් කියන්න පුළුවන් උපමාවකට. ඉතින් අපි බලන්න ඕනේ මේ සංස්කෘතියෙන් තෝරන එක පැත්තකින් තියලා ලෝතර බුදු පියාණන් වහන්සේ අනිත්‍ය තෝරලා තියෙන්නේ කොහොමද කියලා. අපිට දැනගන්න අපි අසරණ වෙලා නැහැ. ලෝතර බුදු පියාණන් වහන්සේ අනිත්‍ය තෝරපු හැටි ත්‍රිපිටකයේ තියෙනවා. ඉරිමානන්ද සූත්‍රයේ තියෙනවා. ඒ වගේ මේ සූත්‍රයේ අනිත්‍ය තෝරලා ඒ පිටාන නියම විග්‍රහයක් කරපු හරිය සරියුත් මහරහතන් වහන්සේ විග්‍රහ කරපු අටුවා වන පරිසම්පිතා මග්ග ප්‍රකරණේ තියෙනවා. ඒ වගේ මේ පිළිබඳව තවත් විග්‍රහයක් තෝරපු තැනක් නිත්‍ය ප්‍රකරණේ කියන මහා කච්චායන මහරහතන් වහන්සේ විග්‍රහ කරපු අටුවාවේ තියෙනවා. එන්න අපි අතරමං වෙලා නැහැ අනිත්‍ය තෝරා ගන්න. නිසකව ධර්මයේ තුنين තෝරා ගන්න පුළුවන්. අන්නේම තෝරා ගත්තා නම් අපේ ප්‍රශ්නේ निराකරණය කරගන්න පුළුවන්. කතමාචානන්ද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා බුදුරජාන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගේ මේ ප්‍රශ්නේ අහනවා. කතමාචානන්ද
සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. ආනන්ද මේ සියලු සංඛාර අනිත්‍යයි කියන අදහස මොකද්ද? ඒ හැඟීම මොකද්ද? ප්‍රඥාවක් නගලා උන්වහන්සේෙන් පිළිතුරු දෙනවා. ඉදානන්ද බික්ඛු සබ්බ සංඛාරේහි අට්ටි යති හරායිති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. කාගේවත් වචන පස්සේ යන්න අවශ්‍ය නැහැ දැන්. ලෝතර බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවෙන් දේශනා කරපු අදහස තියෙනවා. අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා. මෙන්න මේක තෝරා ගන්න ඕන. ආනන්ද මේ භික්ෂුව මේ සියලු සංඛාර කෙරෙහි පෙළෙන ස්වභාවය දකින්නවද? ලැජ්ජා වෙනවද? ඒ වාගේ මල මුත්‍රාසේ පිළිකුල් කරනවද? මෙන්න මේ ස්වභාවය දැක්වහම මේකට කියනවා අනිච්ච සංඥා කියලා. දැන් මේ ලෝතර බුදු පියාණන් වහන්සේ අනිච්ච සංඥාව සියලු සංඛාර පිළිබඳ අනිච්ච සංඥාව විග්‍රහ කරලා තියෙන හැටි. එන සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සදී කියනකොට ඔන්න ඔය අදහස ගන්න ඕනේ. මේ සියලු සංඛාර අනිත්‍යයි කියලා ප්‍රඥාවෙන් දකින්න නම් අර ලෝතර බුදු පියාණන් වහන්සේ තෝරලා දීලා තියෙන ක්‍රමයට ගන්න ඕනේ. ඊටොට මේ යථාර්ථයේ තේරෙන්න පටන් ගන්නවා. මොකද්ද අනිත්‍ය කිව්වේ කියලා අන්න ඒතොට වැටෙන්න පටන් ගන්නවා. එනම් මේ සියල්ල අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් අපි සියල්ලත් තෝරා ගන්න ඕනේ. අනිත්‍යත් තෝරා ගන්න ඕනේ. දෙලෙන හැටි තෝරා ගන්න ඕනේ. සියල්ල මොනවද? සියල්ල ලෞතර බුදු පියාණන් වහන්සේ ඊටා හොඳින් පැහැදිලි කරලා මේ සියල්ල කියන එක දේශනා කරලා තියෙනවා. පංච උපාදානස්කන්ධ වශයෙන් සියල්ල විග්‍රහ කරනවා. එක ක්‍රමයක්. ඒ වගේම ධාතු 6කින් ධාතු 18කින් සියල්ල විග්‍රහ කරනවා. රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංඛාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ කියලා. උපාදානස්කන්ධ පහකින් මේ සියල්ල හේවත් ඔය තුන් ලෝකයට අයිති. කාම රූප අරූප කියන තුන් ලෝකයට සියල්ලම විග්‍රහ කරලා තියෙනවා. එක්තිස් තලයක උපදින්න තියෙන පවතින සියල්ල විග්‍රහ වෙනවා ඔය ටිකේ. ඒ වගේම ධාතු වශයෙන් ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන මේ ධාතු 6කට ඔය කියන එක්තිස් තලයේ හේවත් මේ සත්‍යය සැරිසරන ලෝකයයි කියන සියලු තැන තියෙන සියල්ල විග්‍රහ වෙනවා. එදියේ කැටි වෙනවා. ආයතන වශයෙන් චක්ඛායතන, රූපායතන, සෝතායතන, සද්ධායතන, ගානායතන, ගන්ධායතන, જીවහායතන, රසායතන, කායායතන, පොට්ටබ්බායතන, මනායතන, ධර්මායතන කිය. මෙන්න මේ ටිකට කොටු වෙන්නේ අන්තාද්දේ ඇද්ද? ඔය සියල්ල ඔය ටිකටත් කොටු වෙනවා. ඒ තව ක්‍රමයකින් සියල්ල පේනවා. ස්කන්ධ ධාතු ආයතන. පටිච්ච සමුප්පාද වශයෙන් උත් පෙන්නනවා. අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ආදී වශයෙන් ඔය සියල්ල ඔක්කොම ඒටි රහු වෙලා පෙන්නනවා. දැන් මේ සියල්ල පෙන්නපු ආකාරය තවත් විග්‍රහයක් පෙන්නනවා. ආදිත්ත පරියාය සූත්‍රය කියන සූත්‍රය ඉතාම හොඳට පෙළෙන හැටි පෙන්නනවා. දැන් මොකද්ද මේ කිව්වේ අට්ටි යති පෙළෙනවා. අන්න සියල්ල පෙළෙනවා. මොනවද පෙළෙන්නේ? පෙළෙන හැටි බලන්න ආදිත්ත පරියාය සූත්‍රයේ පොඩ්ඩක් කරලා තියෙන දේශනාවේ අර්ථය බලා ගන්න ඕනේ. ඒ අර්ථ බලනකොට හොඳින් තේරෙනවා. මහණනි සියල්ල ඇවිල ගත්තේය. මෙන්න පෙළෙන හැටි. පෙළෙන්නේ මොනවද? උපමාව ගින්න. ගින්නට පෙළෙනවා. පෙළෙන්න අවශ්‍ය වෙන දෙයක්. එහෙනම් මෙන්න මේ විදිහට මේ සියල්ල පෙළෙනවා කිව්වනම් සියල්ල අනිත්‍යයි කියන එක තව වචනෙන් කියනවා සියල්ල පෙළෙනවා. සියල්ල අනිත්‍යයි. මෙන්න පෙළෙනවා කියන එකයි මේ අර්ථය. බුදුරජාණන් වහන්සේ දුන්න අර්ථය. දැන් පෙළෙන හැටි මොනවද පෙළෙන්නේ? 11 ගින්නකින් පෙළෙනවා. අන්න ඒක තමයි ආදිත්ත පරියාය සූත්‍රයේ විග්‍රහ කළේ. මහන්නි සියල්ල ඇවිල ගත්තේ. දැන් සියල්ල කොහොමද බුදුරන් වහන්සේ පෙන්වුවේ?
මෙන්න බුදුරජාණන් වහන්සේ සියල්ල පෙන්නපු හැටි. ඇස ඇවිල ගත්තේය, රූපය ඇවිල ගත්තේය, චක්කු විඥානය ඇවිල ගත්තේය, චක්කු සංස්පර්ශය ඇවිල ගත්තේය, චක්කු සංපස්සජා වේදනාව ඇවිල ගත්තේය. ඔන්න ඇස පිළිබඳ සියල්ල. ඊළඟට තවත් කොටසක් තියෙනවා. සියල්ල සම්පූර්ණයෙන්ද තව කොටසක්. කන පිළිබඳ සියල්ල. ඒක මොනවාද? කන ඇවිල ගත්තේය. ශබ්දයෝ ඇවිල ගත්තේය. සෝත විඥානයෝ ඇවිල ගත්තේය. සෝත සංපස්සයෝ ඇවිල ගත්තේය. සෝත සංපස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය. මෙන්න කන පිළිබඳ සියල්ල. තවත් සියල්ලක් තියෙනවා. නාසය පිළිබඳව. නාසය ඇවිල ගත්තේ. ගන්ධයෝ ඇවිල ගත්තේ. ගාහන විඥානයෝ ඇවිල ගත්තේ. ගාහන සංපස්සයෝ ඇවිල ගත්තේ. ගාහන සංපස්සජා වේදනාවෝ ඇවිල ගත්තේ. මෙන්න නාහය පිළිබඳ ඇවිල ගත්ත සියල්ල. ඔයිට වඩා නාහය පිළිබඳ තව දෙයක් නැහැ. දැන් තවත් එකක් තියෙනවා. දිව පිළිබඳ සියල්ල. ඒ මොනවද? දිව ඇවිල ගත්තේ. රසයෝ ඇවිල ගත්තේ. ජීවහා විඥානයෝ ඇවිල ගත්තේ. ජීවහා සංපස්සයෝ ඇවිල ගත්තේ. ජීවහා සංපස්සජා වේදනාවෝ ඇවිල ගත්තේ. මෙන්න දිව පිළිබඳ සියල්ල. තවත් සියල්ලටයි තව කොටසක් තියෙනවා. කය ඇවිල ගත්තේ. කය පිළිබඳ සියල්ලයි මේ කියන්නේ. පොට්ටබ්බයෝ ඇවිල ගත්තේ. කාය විඥානයෝ ඇවිල ගත්තේ. කාය සංපස්සයෝ ඇවිල ගත්තේ. කාය සංපස්සජා වේදනාවෝ ඇවිල ගත්තේ. මෙන්න කය පිළිබඳ ආйти සියල්ල. සියල්ල සම්පූර්ණයෙන් තවත් එකක් තියෙනවා. මන පිළිබඳ සියල්ලත් එකතු වුනහම සියල්ලෙන් සියල්ල සම්පූර්ණ. මන ඇවිල ගත්තේ. ධර්මයෝ ඇවිල ගත්තේ. මනෝ විඥානයෝ ඇවිල ගත්තේ. මනෝ සංපස්සයෝ ඇවිල ගත්තේ. මනෝ සංපස්සජා වේදනාවෝ ඇවිල ගත්තේ. ඔන්න සියල්ලෙන් සියල්ල. ඔයිට වඩා සියල්ලක් තුන් ලෝකෙම නැහැ. ඔක්කොම ඔය ටිකට අඩංගුයි. එහෙනම් මෙන්න මේ ටික ඇවිල ගත්තේ මොනවද? 11 ගින්නකින් ඇවිල ගත්ත හැටි පෙන්නනවා. මොනවද ඇවිල ගත්ත ගිනි? රාග ගින්නෙන් ඇවිල ගත්තේය, ද්වේෂ ගින්නෙන් ඇවිල ගත්තේය, මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය. ජාති ගින්නෙන්, ජරා ගින්නෙන්, මරණ ගින්නෙන්, ශෝක ගින්නෙන්, පරිදේව ගින්නෙන්, දුක්ඛ ගින්නෙන්, දෝමනස ගින්නෙන්, උපායාස ගින්නෙන් ඇවිල ගත්තේ. එකම ගිනි ජාලාවක්. එනම් මේ සියල්ල එකම ගිනි ජාලාවක් ඇයි පේන්නේ නැත්තේ? පෙළෙනවා. එනම් දැකලා අනිත්‍ය දකින්න. සියල්ල අනිත්‍ය කියලා දකින්න ඔන්න ඔය ඇවිලීමේ පෙළෙන හැටි දකින්න ඕනේ මේ සියල්ල. එදාට දකින්නවා සියල්ල අනිත්‍යයි කියලා. සියල්ල ඉතිරි නෑ කිය හිතේට කවදාවත් ඔය ටික දකින්න. දැන් ඇවිලින හැටි පෙළෙන හැටි දකින්න ඕනේ. එකක් නෑර විග්‍රහ කරලා දකින්න ඕනේ. ඒතර තමයි පෙළෙන හැටි දකින්නේ. කොහොමද පෙළෙන්නේ? දැන් මේ පෙළෙන හැටි දකින්න ඕනේ එකින් එක. එහෙනම් මේ සියල්ල මොනවද කියලා හොයාගෙන ඉන්න ඕනේ. අපි දැන් කිව්වා ඇස කන නාසය දිව කය මන කියලා පහ හයක්. මනත් එක හයයි. ඒතර මේ තමයි ප්‍රධානම කොටස. ඔය හැම දුක් වේදනාවක්ම එන්න. හැම දුකක්ම දැනෙන්න. වින්දනය කරන අසහනයක් එන්න පෙලෙන්න නම් ඔන්න ඔය හය ඕනේ. හයෙන් මන මුල් කරගෙන ඔය ඊතුරු කොටස් ටික ඉන්න ඕනේ ගැලපෙන විදිහට. ආවහම තමයි පිළීම හටගන්නේ. පිළීම දැනෙන්නේ. පෙළෙන එක දැනෙනකොට තමයි අසහනයේ දුක හටගන්නේ. දරා ගන්න බැරි මානසිකත්වය දුක් වේදනාවක් හටගන්නේ විහෙස වෙන්නේ. මෙන්න මේක තමයි සසරේ විඳ අප්‍රමාණ දුක. එහෙනම් දැනුත් විඳිනවා අනන්ත සංසාරෙත් විඳයි තවත් යන්නේ. දුකක්ම විඳ සැප හොය යනවා. මෙන්න මේකයි වෙලා තියෙන්නේ. එහෙමනම් මේ දුකෙන් බේරෙන්න ඉස්සෙල්ලා දුක හඳුනා ගන්න ඕන. මොනවද දුක කිව්වේ? ඒ ඇවිලින හැටි බලන්න ඕනේ.
අන්න ඇවිලින හැටි බලනකොට තේරෙනවා පෙළෙන හැටි. එහෙනම් මේ පෙළෙන හැටි බලා ගන්න එකින් එක විග්‍රහ කරලා දැනගන්න ඕනේ. දැන් පොඩ්ඩක් හිතලා බලන්න මෙහෙම දෙයක්. ලෝකේ රූප ඕන තරම් තියෙනවා. හරි ලස්සන රූප තියෙනවා කියලා ලෝක සත්‍යය බලනවා. බලන්නේ කොහෙන්ද? ඇහෙන්. ඇහැ හොඳට පේනවා නම් රූප වැලිය හැකියි. ඇහැ පේන්නේ නැත්නම් එහෙම රූප පේනවාද කොච්චර තිබුණා? හිතලා බලන්න. කොච්චර ලස්සන රූප තිබුණත් අන්ධයාට මොකටද? අන්ධයාට ඇත්තට කොච්චර ලස්සන රූප ලෝකේ තිබුණත් අන්ධයාට වැඩක් නැහැ. අන්ධයාට රස බලන්න බෑ, ආස්වාද ලබන්න බෑ රූප වලින්. එහෙනම් ඇස තිබුණාට මදි. රූප තියෙන්න ඕන. රූප තිබුණාට මදි ප්‍රධාන ඇස තියෙන්න ඕන. ඇස නැත්නම් එහෙම රූප තිබුණත් වැඩක් නැහැ, ආස්වාද ලබන්න බෑ. චක්කු විඥානය පහළ වෙන්න විදියක් නැහැ. චක්කු සංස්පර්ශයක් ඇති වෙන්න විදියකුත් නැහැ. චක්කු සංස්පර්ශයෙන් ජනිත වන්නා වූ වින්දනයක් වේදනාවක් හටගන්න විදියකුත් නැහැ. එහෙනම් 1000ක් ස්විච් අතර මේන් ස්විච් එකක් තියෙනවා. ස්විච් 1000කින් එක වහිනට ලීසිම ක්‍රමේ තමයි මේන් ස්විච් එකකින් ප්‍රධාන ස්විච් එක වහන්නේ. වැවුවා අනික ඔක්කොම නිමෙනවා. එහෙනම් එකයි හරියට දැනගන්න ඕන. ඇස හට ගන්න හැටි, ඇස නැති වෙන හැටි, ඇසේ දුකයි. ඇසේ දුක ඉස්සෙල්ලා දකින්න ඇස පෙළෙන හැටි දකින්න ඕන. ඒ වගේම තවත් එකක් තියෙනවා. කන පිළිබඳ සියල්ලක් අපි කිව්වා. කන ශබ්දය, සෝත විඥානය, සෝත සම්පස්ස, සෝත සම්පස්සජා වේදනා කිය. දැන් ශබ්දය කොච්චර තිබුණත්, කොච්චර මිහිරි ශබ්ද ලෝකේ තිබුණත්, මිහිරි ශබ්දයටයි ඇලින්න හොයන්නේ ඔක්කොම කරන්නේ. මනවඩන ප්‍රියමනාප ශබ්ද. ඒවා කොච්චර ලෝකේ තිබුණත්, කන් මිහිරි නම්, කන් ඇහෙන්නේ නැත්නම් උඩ වැඩක් නැහැ. උඩ ආස්වාද විඳින්න බෑ ශබ්දේ. ඊළඟ සෝත විඥානයක් උඩ පහළ වෙන්නේ නැහැ. සෝත සම්පස්සයයි ලෝකේ යමක් නැත්නම් ඒක පහළ වෙන්නේ නැහැ. සෝත සංස්පර්ශයෙන් හටගන්න වේදනාව කියලා යමක් වේනම් ඒක පහළ වෙන්නේ නැහැ. ඒ මොකද? කන තියෙන්න ඕනේ ඔක්කොටම. ඇහෙන කන. නිකම් පිට තිබුණාට බෑ. කම් පිටි තිබුණාට බෑ. ඒ වගේම තවත් තියෙනවා නාසය පිළිබඳ සියල්ල. ලෝකෙ කොච්චර මිහිරි සුගන්ධයන් තිබුණත් ආස්වාද විඳින්න බලාපොරොත්තු වුණත් යම් කෙනෙකුට ගඳ සුවඳ දැනෙන්නේ නැතුව ගියා නම් නාය අක්‍රිය වුණා නම් එන ගානේන්ද්‍රිය අක්‍රිය වුණා නම් යාට කොච්චර ලෝකේ සුවඳ වර්ග තිබුණත් ඇති වැඩක් නැහැ ආස්වාද විඳින්න බෑ. ඒ ගන්ධය ඇසුරු කරලා ප්‍රියමනාපයක් ගන්න බෑ. ඒ වගේම ගාහන විඥානය පහළ වෙන්න විදිහක් නැහැ. නාහි නැත්නම්. ගාහන ඉන්ද්‍රිය නැත්නම්. ගාහන සම්පස්සයක් පහළ වෙන්න විදිහක් නැහැ. ගාහන සංස්පර්ශයෙන් හටගන්න වේදනාවක් පහළ වෙන්න විදිහකුත් නැහැ. ඒ කියන්නේ අනේ හරි සුවඳයි කියලා එහෙම ගන්න පුළුවන් කමකුත් නැහැ. එහෙනම් නාසයේ නැත්නම් ගාහනේන්ද්‍රිය මේකට මූලික වෙනවා. අනික තමයි දිව පිළිබඳ සියල්ල. දිවහා ඉන්ද්‍රිය. රස දිව වගේ අය ඔය කියන්නේ. කතා කරන දිව නෙමෙයි. රහ දැනෙන දිවක් තියෙනවා. රසේන්ද්‍රිය. අන්නේ රසේන්ද්‍රිය නැත්නම් එහෙම රහ දැනෙන්නේ නැහැ. රහ දැනෙන්නේ නැත්නම් ලෝකේ කොච්චර මිහිරි රසවත් දේවල් තිබුණත් කෑමට කවදාවත් ඒන් ප්‍රයෝජනයක් ගන්න බෑ, ආස්වාද විඳින්න බෑ. එහෙමනම් රසය කොච්චර තිබුණත් ලබන්න බැරුවා වාගේම ජීවහා විඥානය පහළ වෙන්න ක්‍රමයකුත් නැහැ. ජීවහා සංස්පර්ශයක් පහළ වෙන්න ක්‍රමයකුත් නැහැ. ජීවහා සම්පස්යෙන් ජනිත වන වින්දනයක් වේදනාවක් පහළ වෙන්න විදියකුත් නැහැ. ඒ වාගේම කය පිළිබඳ සියල්ලට අයිති කොටසක් තියෙනවා. කය පිළිබඳ සියල්ල. මේ කයට ස්පර්ශ දැනෙන්නේ නැතුව ගියා නම් එහෙම. කිසිම ආස්වාද සුවයක් දැනෙන්නේ නැතුව ගියා නම් ඒ කය පිළිබඳව
මේ ස්පර්ශ ගන්න නැත්නම් මේ පොට්ටබ්බ කියලා කියන්නේ කයට ආස්වාද ගන්න ප්‍රියමනාප ආස්වාද දෙන දේවල්. සුව මිහිර සුව ස්වභාවයේ සුව පහත ඇති කරන දේවල්. මේවා කොච්චර තිබුණත් ඒ තිබෙන දේවල් වලින් සුව පහත ලබන්න පුළුවන් කමක් නැහැ. කයට පහත දැනෙන්නේ නැත්නම්. එන කාය විඥානයක් හටගන්න විදියකුත් නැහැ. කාය සංස්පර්ශයක් කියලා විඥානය නිසා හටගන්න ස්පර්ශයක් හටගන්න විදියකුත් නැහැ. එයින් ජනිත වෙන්නා වූ සුඛ වේවා දුක්ඛ වේවා උපේක්ෂා වේවා කාය වින්දනයක් හටගන්න විදියකුත් නැහැ. කාය නැත්නම් එකක්වත් බෑ. එන තවත් එකක් තියෙනවා. මන යම් තැනක නැත්නම් මන පිළිබඳ සියල්ල හටගන්න විදියකුත් නැහැ. එනම් ධර්මිය කොච්චර තිබුණත් මන නැත්නම් ඝට්ටණය කරගන්න බෑ. මනෝ විඥානයක් හටගන්න විදියක් නැහැ. මනෝ සංස්පර්ශයක් හටගන්න විදියකුත් නැහැ. මනෝ සංස්පර්ශයෙන් හටගන්නා වූ වින්දනයක් මානසික වින්දනයක් හටගන්න විදියකුත් නැහැ. එහෙනම් ප්‍රධානම කාරණයක් තියෙනවා. පාලක මැදිරිය වගේ තියෙන මොනවද? ඇස නැත්නම් චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනේ ඉන්ද්‍රිය කියන මෙන්න මේ ඉන්ද්‍රිය 6. ලෝකේ සියල්ලෙන් ප්‍රධානීය. ඔන්න ඔය ටික ගැන ඉතල දකින්න ඕනේ. කායානුපස්සනා සතිපට්ඨානෙ දුන්නෙත් ඔන්න ඕකට. කායානුපස්සනාවෙන් බලන්නේ ඔය ටිකේ හැටි. මේ කයේ හැටි. කය කියන එක කොහොමද? එහෙනම් ඉතලා බලා ගන්න ඕනේ. ඔන්න ඔය ටික තමයි රූපස්කන්ධයට අයිති වෙන්නේ. ඔය රූපස්කන්ධයට ආසා කරපුවාම රූප උපාදානස්කන්ධයක් වෙනවා. ඇලුම් කරපුවාම චන්දරාගයෙන් බැඳුනහම රූප උපාදානස්කන්ධය. ඔන්නෝගේ ආධ්‍යාත්මික රූප කිව්වේ ඔය චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය කියන මේ පහට. දැන් මේක හොඳින් තෝරා ගන්න ඕන. ඊතර මොකද්ද තෝරා ගන්න? මේවා පෙළෙනවා. 11 ගින්නකින් පෙළෙනවා. එහෙනම් මෙන්න මේ පෙළෙන ගින්න තෝරා ගන්නකම් අපිට යථාර්ථය අවබෝධ කරගන්න බෑ. මොකක් නිසාද? අසුතවා පුතඥෝ කියපු බුදුරයන් වහන්සේ දේශනා කළ මේ යථා ධර්මයේ තේරුම් ගත්තේ නැති, ශ්‍රවණය කරලා අවබෝධ කරගත්තේ නැති අය මේ ධම් නොදන්න නිසා ලෝකයේ මාර මුලාවකට රැවටෙනවා. මේ මාර මුලාවකට රැවටිලා මේ ආස්වාදිය මහා වටිනා දේවල් කියලා ඒවට බැඳෙනවා. ඒවෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මොනවටද බැඳෙන්නේ? මනවඩන රූප, හරි ආස්වාදයෙන් රූප තියෙනවනේ. මේ ඇහෙන් ඒ රූප බලලා ඒ ලැබෙන ආස්වාදයේ හරි වටිනා දෙයක් කියලා. ඒකට බොහෝම තදින් ඇලුම් කරනවා. ලක්ෂණ බලන්න නැත්නම් කොච්චර හොඳද? ලක්ෂණ දේවල් බල ඉන්න නැත්නම් මම හරි පිංකාරී. මම කොච්චර පිං කරලා තියනවද ලක්ෂණ දේවල් බලන්න. මගේ ඇස් පිං කරලා තියනවා කියලා පෙලක් අය මෙහෙමත් කියන. ඒ තරම් හරි ආසයි ඇස් වලට මොකද ලක්ෂණ දේවල් බලන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ හේතුවේ. මෙන්න මේ ලක්ෂණ කියන ප්‍රියමනාපේට ආසා කරනවා. මෙන්න මේකට කියනවා චක්කු සම්පස්සජා වේදනා කියන එකේ සුඛ වේදනා කියන කොටස. එනම් මේ ඇහැට රූපයක් පෙනුනහම චක්කු විඥානය පහළ වෙලා ඒ චක්කු විඥානයෙන් පෙනීමට යොමු වෙලා සංස්පර්ශ කියලා කියන්නේ ඔය වටිනාකම හිතට අරගෙන ඉවරලා හිටන් ඒ රූප ලස්සන බලන්න ස්පර්ශ කරනවා. දර්ශනය කරනවා. අන්න එහෙම දර්ශනය කරනකොට ඒකට කියනවා චක්කු සම්පස්සේ. අන්න එතකොට දැනෙන්න පටන් ගන්නවා. ලස්සන එකක් දැක්කහම මොකද කරන්නේ? අන්න බලාපොරොත්තු ඉෂ්ට වුණා කියලා. බොහොම ප්‍රියමනාපී. මයි කැමැත්ත ඉෂ්ට වුණා. කැමැතිසිය හම්බ වුණා කියලා. අන්නේ ලස්සනට ප්‍රියමනාපීට බැඳෙනවා. ඒතර බැඳුනහම මොකද වෙන්නේ?
අල්ලා ගන්න නම් කවදාවත් හම්බෙන්නේ නැහැ. අනන්ත සංසාරේ පටන් මේ දක්වා ලස්සනක් අල්ලා ගන්න කාටවත් පුළුවන් කමක් උනේ නැහැ. ඇහැට පෙනෙනවත් එකලම ඊ අවස්ථාව ගෙවිලා යනවා. ඉක්ම යනවා. ඉක්ම යනකොට ලක්ෂණේ ආස්වාද මාත්‍රය දීලා ඉක්ම යනවා. දුන්න ආස්වාද මාත්‍රයත් ඒකලා ඉක්ම යනවා. එතකොට මොකද වෙන්නේ? ඒක අල්ලන්න ආයිත් බැරි නිසා නැවතත් මේ ලස්සන එකක් ආයිත් බලපන්. ආයිත් බලලා හිටන් කොහොම හරි යන්නේ ලස්සන පාරක් ආයිත් නැවතත් ගනින් කියලා අසහනකාරී මානසිකත්වයෙන් ඉදිරියට පොළඹවනවා. මෙන්න මෙහෙ පෙළවෙනකොට යාට නතර කරන්න බෑ මේ ගමන. යායේ ආස්වාදයේ බලන් ඉන්න ඕනේ. ආස්වාදයේ පසුපස හඹා යන්න ඕනේ. මෙන්න මේ බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඔව් ඒ නිසා මේ ඇහැට වටිනාකමක් දෙනවා හරියට. මොකද එකපාරක් බලලා ආස්වාද ලැබලා ඇති උනේ නැහැ. තවත් ඇහි ප්‍රයෝජන ඉදිරියට තියෙනවා. මෙන්න මෙහෙම බලාපොරොත්තුවක් ඇති වෙනවා. මෙන්න මෙහෙම බලාපොරොත්තුවක් ඇති වෙලා මේ ඇහැ නිපදවා ගන්න කටයුතු කරනවා. පෙර භවයේදී එසේ කරගත්තා වූ හේතුවක ඵලයක් වශයෙන් දැන් මේ භවයේට ඇස කන දිව නාසය ශරීරය මන කියන ඉන්ද්‍රිය හයක් පහළ වෙලා තියෙනවා. ඒකක් පසුව විග්‍රහ කරගන්න ඕන තව සුත්සල්ප වෙලාවක. එතන මෙන්න මේ ටික පහළ වුණාම මොකද වෙන්නේ? මෙන්න මේවා තමයි ಜಾති. මේ ලෝකේ ಜಾති නොවන දෙයක් නැහැ. දැන් මොනවද අපේ තියෙන ಜಾති? අපිට පහළ වෙලා තියෙනවා මේ මම කියන කොටසේ ඇස් ಜಾති තියෙනවා. කන් ಜಾති, නාසයේ ಜಾතිය, දිවක් ಜಾතිය, කයක් ಜಾතියක්, මනස් ಜಾතිය. ප්‍රධාන ಜಾති හයක් තියෙනවා මේ එක ಜಾතිය කියන එකත් උඩ. මෙන්න මේවා ಜಾති ගිනි වලින් දැවෙනවා. දැන් හොයන්න ඔය ಜಾති ගිනි මොනවද? මොකටද මේ හොයන්නේ? පෙළෙන එක බලන්න. නැත්නම් අනිච්ච බලන්න. දැවෙන හැටි පෙළෙන හැටි දැක්කම ඒ දකින්නේ අනිච්ච. ඔනි තෝරගන්න ලෞතර බුදුරජාන් වහන්සේ පෙන්ලා තියෙන්නේ එහෙම. අනිච්ච පෙන්වන්නේ බුදුරජාන් වහන්සේ පෙළෙනවා කියලා. එහෙනම් බලන්න ඇහැ පෙළෙන්නේ කොහොමද? ඇහි අනිච්චතාවය දකින්න ඕනේ. ඇහැ ඉතිර නෑ කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒක අංශු මාත්‍රයක් විතරයි. ඇහැ පෙළෙන හැටි දකින්න ඕනේ. කොහොමද මේ ඇහැ පෙළෙන්නේ? පොඩ්ඩක් හිතලා බලන්න. අපිට අමතක කාලයක් තියෙනවා මේ ඇහැ කොහෙන්ද අපිට හම්බ වුනේ? අපේ වයස පොඩ්ඩක් හිතලා බලන්න තමන්ගේ වයස. ඒ වයසත් එක්ක අතීතයේදී යන්න හිතෙන්. මේ ඇහැ තිබුණේ කවද්ද? නොතිබුණේ කවද්ද කියලා බලන්න. බලන්න තමන්ගේ වයස තමන්ට වැටහෙයි. ඒ තමන්ගේ වයසට අනුකූලව බලන්න. ඒ වයස ගියහම කොහෙද හිටියේ? තමන් මව් කුසේක හිටව කාලයක් තියෙනවා. මව් කුසේ මාස 7ක් 8ක් 9ක් එන කාලේ නම් අපි දන්නේ නැතුවට ලපටි ලදරු ඇහැක් හැදිලා තියලා උණ්ඩියලා ඉන්න ශරීරයක තිබිලා තියෙනවා. තව ටිකක් ඈතට යන්න බොද වෙච්ච මස් වැදල්ලක් වාගේ තිබිලා තවත් ඈතට යනකොට එහෙමත් තිබිලා නැහැ. අන්තිමට ගිහලා මාස 9ක් 10ක් ඈතට ගිහින් බලපුවා ඇහැ තියා ඇඟක් තියා මොකුත් තිබිලා නැහැ බඩ ඇතුලේ. එහෙනම් කොහෙන්ද මේ පටන් ගත්තේ හැදෙන්නේ? අපි හැදෙන හේතුව ඊළාට බලමු. හැදුන අවස්ථාව ගැන බලමු. ඉස්සෙල්ලා කලලයක් වැනි ඊටාම කුඩා සෛලයක් මුල් කරගෙන පටන් ගත්ත විදි පොකුරක් වාගේ ක්‍රමක්‍රමයෙන් ආ සෛල පොදියක් වැඩිලා ඒකෙන් පටන් ගත්ත ගමනක තමයි මස් වැදල්ලක් වෙලා ඒකට ඔළුව කියලා කොටසක් වෙන් වෙලා අතපය වලට කෑලි වෙන් වෙලා ඔළුවට ඒ සිදුරු වෙන් වෙලා යන්තමට හැදිලා මාස 3-4 යනකොට මේ ඇස් දෙකක ආරම්භය ඇවිදින් තියෙනවා. එතන පටන්ගෙන හැදෙනකොට මොනතරම් පිළීමකට ලක් වෙලා තියෙනවද අපි දන්නේ නැති හරි. බැලි වෙලා හරි මේ ඇඟ පෝෂණය වෙන්න අවශ්‍ය කරන හත ධාතු අඩු වුණා නම් මවුට මේක දුර්වල වෙනවා.
ඇහැ ඕන හැටියට හටගන්නේ නැහැ. නිරෝගීව හටගන්න විදිහකුත් නැහැ. ප්‍රබෝධමත් හටගන්නේ නැහැ. දුර්වල වෙච්ච ඇහැක් හටගන්නවා. මවුට අසනීපයක් එහෙම හැදුනා නම් තද බල විදිහට සරම්ප වෙන්නේ අසනීප හැදුනා නම් බොහෝ කොට. ඒ වෙලාවේදී අර බඩේ ඉන්න දරුවාගේ ඇස් දෙක අන්ධ වෙනවා. පේන්නේ නැතුව යනවා. ඇය මැරෙන්නේ. එහෙනම් ජීවිත කාලයක් අන්ධයෙක් හැටියට ජීවත් වෙන්නයි වෙන්නේ දරුවට. පොඩි පිළීමක්ද පටන් ගන්න ඇස් දෙක නිසා. උපත ලැබුණා. ලෝකෙට බිහි වුණා. ඇස් දෙක නැහැ. ඊතර පටන්ගෙන අවුරුදු 60 70ක් 80ක් 90ක් ජීවත් වෙනවද? ඒ තාකල් ඇස් නැති පිළීමෙන් පෙළෙනවා. පොඩි පිළීමක්. ඇස් දෙක නිසා වෙච්ච දෙයක්. ඇස් දෙක අවශ්‍ය දෙන්න ඇස් දෙක නැතුවමත් පෙළෙනවා. එහෙනම් ඒකත් පිළීමක්. සමහරවිට උපදින දරුවාගේ ඇස් අඳුරුයි. අවශ්‍ය කරන රස ලැබිලා නැහැ. අවශ්‍ය කරන පෝෂණය වෙලා නැහැ. එහෙනම් මොකද වෙන්නේ? ඇස් අඳුරු වෙනවා. පෙනීම අඩු වෙනවා. ලාභාල කාලේ පෙනීම අඩු වුණා නම් ඒකත් විශාල පිළීමක්. මේ විදිහට බිහි වුණ තැන්පට මොකද්ද වෙන්නේ? මේ ඇස් දෙකට අවශ්‍ය කරන ආහාරයේ පෝෂණය නොලැබුණා නම් මේ ඇස් දෙක ඒ දුර්වල වෙනවා. දැවිල්ල හැදෙනවා. කබ කඳුළු ගලනවා. ජරා වෙනවා. ඒතර ඇස් දෙක නිසා හට ගන්නා වූ දැවිලි කැක්කුම් කෙලවරක් නැතුව යනවා. විවිධ රෝගාබාධයන්ට ගොදුරු වෙනවා. මේක පිළිවිලි යනවා. ඒ වගේ මේ ඇස් දෙක පෝෂණය කරන්න ඕනේ. ඇහැට අවශ්‍ය කරන රස ධාතු ආහාරයෙන් දෙන්න ඕනේ. ඒක නොලැබුණා නම් ඒත් ඇස් දෙකට අමාරුයි. ඇස් ක්ලාන්ත වෙනවා. නොපෙනී යනවා. නොඑක ආබාධයන්ට ගොදුරු වෙනවා. ඒ වාගේ මෙතෙන් පටන්ගෙන අපි කතාවට කියන ඇස් දෙක වාගේ ආරක්ෂා කරගන්න කියලා. මොකද කොයිතරම් ආරක්ෂා කරන්න ඕනේ. ඊතාව මුරුදු ඉන්ද්‍රියක්. බැරි වෙලා හරි අතේ නියපොත්තක් වැදුනත් ඇහැ අන්ධ වෙනවා. ඒ වගේම මොනවා හරි අම්ල දෙයක් එහෙම වැරිලා හරි ඇහැට විසි වුණොත් එහෙම අන්ධ වෙනවා. අලුතර මේ හුණු ටිකක් කනකොට හුණු ටිකක් විසි වුණා නම් ඊට ඇහැ අන්ධ වෙනවා. හැම වෙලෙම පරිස්සම් කර කර ඉන්න ඕනේ. එහෙනම් පොඩි 10කින්ද මේ ටික කරන්නේ. ආසාවන්ට ලොල් වෙලා ලස්සන කිය ඒ පැත්තට හිත තියාගෙන ඉන්නකොට ඇහැ නිසා විඳින්නා වූ 10 පිළීම අමතක වෙනවා. මෙන්න අවිද්‍යාවක හැටි, මෝහයක හැටි. පිළීම මෝහය නිසා වැහිලා තියෙන්නේ. අනිත්‍ය වැහිලා කිව්වේ ඒකයි. අනිත්‍ය විඳිනවා, අනිත්‍ය වැහිලා. දුක් විඳිනවා. යමක් අනිත්‍ය නම් ඒක දුකමයි. ඒක විඳිනවා. අනිත්‍ය බව වැටහෙන්නේ, පෙළෙනවා කියලා වැටහෙන්නේ. ඒ මොකද ලස්සනකට හිත ගිහිල්ලා ලස්සන බලන්න ඇස් දෙක කොච්චර වටිනවද කිය ඉන්නවා මිස ඇහැ කියන්නේ මොකද්ද? ඇහි පිළීම ගැන හිතීමක් නැහැ. යථාර්ථය දකින්නේ නැහැ. අන්න ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් හොඳට හිතලා බලනකොට මේ විදිහට බැරි වෙලා හරි කවුරුවත් අතප්පය දික් කරනකොට ඇඟිල්ලක් වැදුනත් ඒත් ඇති මේ ඇහැ කන වෙලා අන්ධ වෙලා යන්නේ. එහෙම නැත්නම් යම් කිසි වසවිස බේතක් ඇවුනත් ඒකත් ඇති අන්ධ වෙන්නේ. අම්ල වැනි දෙයක් විසි වුණත් ඇති. එහෙම නැත්නම් විස ගෑස් එකක් වැදුනත් ඇති. කීයක් දහසක් මාරකොලින් බේරද ජීවිතයක් අවසානයේ නිකන් ඇහැ වේලා ගන්න. ඊළඟ ඉතින් කොච්චර බයකින්ද ඉන්නේ. ඇත්ත එකට කරදරයක් වෙයි කියන මහා බයකින් තැවෙනවා. ඒවත් ඇවිලි. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට ඇහැ නිසා කොච්චර තැවි ඉන්නවද? පෙළෙනවද? ඒ වගේම ඇහැට සීතලත් තෙලෙනවා. උෂ්ණයාවත් තෙලෙනවා. ආහාර දුර්වලකමිනුත් පෙළෙනවා. ලෙඩ රෝග වලිනුත් පෙළෙනවා. කාගෙන් හරි ඇති වෙන ආපදාවන්ගෙනුත් පෙළෙනවා. හතුරු කරදර වලින් පෙළෙනවා. ද්වේකාකාර වාදක වලින් පෙළෙනවා. වසවිසක් ශරීරගත වුණොත් ඒ හිඳ ඇසන්ද වෙනවා. මේ ඔක්කොම කරගෙන හිටියත් මොකද වෙන්නේ? අවසාන වෙනකොට කොච්චර යකගෙන හිටියත් මැදි වායද පයින්වල පේන්නේ නැති වෙන්න පටන් ගන්නවා. සමහරවිට බොහෝ අය මැරෙනකොට අන්ධ වෙලා මහලු වෙලා මැරෙන්නේ. මොනවත් පේන්නේ නැතුව. කොච්චර ප්‍රතිකර්ම කළත් පිළීම නවත්තන්න බෑ.
බලන්නේ නැති නිසා මේ පිළීම වැටහෙන්නේ. මෙන්න මේ විදිහට පෙළෙන හැටි දකින්න ඕනේ. එක අත්බැවක නෙමෙයි මේ පෙළුනේ. අනන්ත අප්‍රමාණ අත්බැවවල ඉපදෙපිලි ලැබුව හැම හැකටම මේ ටික සිද්ධ වුණා. පිළිපිලි මොකද්ද කලේ මොකටද මෙවන් ඉපදෙව්වේ? ලස්සන බලන්න නැත්නම් කොච්චර හොඳද? ඕක තමයි හිතේ තිබුණේ. ලස්සන බලලා ඇති වුණාද? ඇති වුණේ නැහැ. එහෙනම් මේ ලස්සන බලන්න තිබිච්ච ආසාව යමක් වෙච්ච හැටිත් බලා ගන්න ඕනේ. පෙළෙන හැටි දකින්න ඕනේ එකින් එකට. දැන් මේ විග්‍රහ කළේ මොකද්ද? ඇහැ නැමැති જાතිය පහළ වෙච්ච තැන් පටන් විදින જાති ගින්න. ඇහැ නැමැති જાතියට උරුම වෙච්ච ගින්නක හැටි. යම් જાතියක් ගොඩ නැගුණා නම් ඒ ගොඩ නැගිච්ච જાතිය ඒකාන්තයෙන් ජරාවටපත් වෙනවා. ඒ જાතිය ජරාවටපත් වෙනකොට මොකද්ද වෙන්නේ? උපදින හැම ඇහි ಜಾති ස්වභාවයක්ම මොහොතක් ගානෙත් වැහැරි යනවා. ලෙඩක් වුණාමත් වැහැරෙනවා ජරා වෙනවා. මහලු වෙන උටත් ජරා වෙනවා. මේ හැම අවස්ථාවක් ගානෙම ජරාවටපත් වෙනකොට ඇහැ හොඳට තියනවා නම් හොඳයි කී කීයට අනේ මගේ ඇහැට මෙහෙම දෙයක් වෙනවනේ. ඉතින් මේ හැම ජරා ගින්නක්ම දරන්න ඕනේ. ඒවා 10ක්. පිළිපිලි ඇහැ රකින්න ඕනේ. පෝෂණය කරන්න ඕනේ. හොදන්න ඕනේ. පිරිසිදු කරන්න ඕනේ. මුළු ජීවිත කාලයක් තුලම වැඩේ කරන්න ඕනේ. ජරා ගින්නෙන් පෙළෙනවා. අවස්ථාවක් ගන්න මේ ඇහි ස්වභාවයන් මරණයටපත් වෙනවා. අවස්ථා මරණ. පිළිපෙනී තියෙන හැ බලා ඉඳදී වෙනස් වෙලා යනවා. ආයි පෝෂණය කරපුවාම ආයි පෝෂණය වෙනවා. දුන්න ආහාරය ගෙවිලා යනවා. ගෙවිලා ගියාම ඒ අවස්ථාව ඉක්ම යනවා. නැවත පෝෂණය නොදුන්නොත් මැරෙනවා. එහෙනම් මැරෙන ගානේ පෝෂණය කරනවා. පෝෂණය කරන එක ගෙවිලා යනවා. එන අවස්ථා මරණ කෙලවරක් නැහැ. මෙන්න මේ විදිහට අවස්ථා මරණේ බේර තමයි හැම කෙනාම මේ ඇස් දෙක අරන් ඉන්නේ. ජීවිතය අවසන් වෙනකම්. මේම ගෙනහලා අවසානයේදී මොකද වෙන්නේ? මොන විදිහෙන්වත් බේරන්න බැරුව ස්වභාවිකයෙන් සම්පූර්ණ අජීවී වෙලා කුණු වෙලා යන තත්ත්වයටපත් වෙනවා. හැරෙනවා. එදාට මොකද වෙන්නේ? ධාතු හතරෙන් හටගත්ත ඇහැ ධාතු හතරට වෙන් වෙලා යනවා. ආපෝ ධාතුවට, තේජෝ ධාතුවට, වායෝ ධාතුවට, පඨවි ධාතුවට ගියා. ඇහත් තිබුණාද කියලාවත් දැන් නැහැ. එහෙනම් ධාතු හතරකින් නොතිබිච්ච ඇහක් හටගත්තා. පිළිපෙලි කාලය ගෙවලා ධාතු හතරට ආපහු ගියා. තිබිච්ච ඇහකුත් නැහැ, හැකගත්ත ඇහකුත් නැහැ. මෙන්න ඇහි ස්වභාවය. ඔන්නෝම තමයි කන. මව් කුසේ පටන් ගෙන හටගත්ත කනත් ඔය විදිහයි. මව් කුසේදී යම් කිසි විවිධ ආබාධ හැදුනහම විවිධ පෝෂණ දුර්වලතාවයන් මව්ට ඇති වුනහම හැදෙන දරුවාගේ කන් ඇහෙන්නේ නැති වෙනවා බීරෙක් වෙලා උපදිනවා. අවක් හේතුන්ගක් තියෙනවා. ඒවා පස්සේ අපි විග්‍රහ කරන්න ඕනේ. මෙයා බීරි වෙලා උපන්නොත් එහෙම බීරෙක් උනාට මැරෙන්නේ නැතුව උපදිනවා. අවුරුදු 60 70ක් 80ක් 90ක් හරි ජීවත් වෙන්නත් වෙනවා. ජීවත් වුණොත් එච්චර කාලෙත් ඉන්න පුළුවන්. හැබැයි කම්බීරි වෙලා ජීවත් වෙන කෙනාට විශාල පිළීමක්. මේ ලෝකේ නිකන් ජීවත් වෙන්න බෑ. එකින් එක අන්‍යෝන්‍ය ආධාරයකුත් ඕනේ උපන්නා නම් ජීවත් වෙන්න. පෙනීම ඕනේ, ඇහිීම ඕනේ, ගඳ සුවඳ දැනීම ඕනේ, රහ දැනීමත් ඕනේ, ස්පර්ශ දැනීමත් ඕනේ, යන් දෙන්න ඕනේ, ක්‍රියාකාරී හැකියාවල් ඕනේ. ඒවා එකක් හෝ දුර්වල වුණොත් ඒ ජීවිතේ ගත කරන්නේ මහා පිළීමකින්. එහෙනම් එහෙම වුණොත් පෙලෙන්න මුළු ජීවිත කාලයක් පෙලෙන්න මේ මව් කුසේදීමත් හේතු වෙදෙනවා. ඒ වගේමයි දිව නාසය ශරීරයේ මේ හැම ඉන්ද්‍රියක් ගැනම හිතලා බලන්න ඔය ක්‍රමයට. ඔය ඇස කන දිව නාසය ශරීරයේ කියන ඉන්ද්‍රිය පහ ආහාරයේ පෝෂණය අඩුනොත් ඒ ආකාරයෙන් දුර්වල වෙනවා. ශක්තිය නැතිලා දුර්වලලා ලෙඩ වෙනවා පොඩ්ඩක් ඇන්නා. එහෙම තත්ත්වෙටපත් වෙනවා. මව් කුසේදී ඒ කියන්නා වූ දේ කරගෙන කොහොම හරි ඉපදුනත් එතන පටන්ගෙන මොහොතක් ගානේ ඇහැට කනට නාසයට දිවට කයට ඉන්නා වූ බාධක එකින් එක කොච්චරද කියලා බලන්න ඕනේ. සීතල නිසා පෙලෙනවා. උෂ්ණේ නිසා පෙලෙනවා. බඩගින්නෙන් පෙලෙනවා. පිපාසයෙන් පෙලෙනවා. ලෙඩ රෝග වලින් පෙලෙනවා. හතුරු කරදර වලින් පෙලෙනවා. කැඩෙයි බිදෙයි විනාශ වෙයි කියලා බයෙන් පෙලෙනවා.
කඩයි බිඳී විනාශ කරයි කියලා බයෙන් පෙළෙනවා. කැඩී බිඳී විනාශ වියනට අඬනවා, ශෝක වෙනවා, පෙළෙනවා. මොනවා කරත් කරන්න දෙයක් නැහැ. ඒවට උරුමදේ එන නිසාම ඒ කියනවා පිළීමට ගෝචර වෙන්න සිද්ධ වෙනවා. ඒකාත්භාවක නෙමෙයි අනන්ත අප්‍රමාණ සංසාරේ. කය නිසා ඒ පිළීම ලැබලා තියෙනවා. නමුත් ඔක්කොම අමතක කරලා මොකද්ද කරන්නේ? ලස්සන රූප බලන්න, මිහිරි ශබ්ද අහන්න, හොඳ සුවඳ ආග්‍රහණය කරන්න, හොඳ රස විඳින්න, හොඳ පහස ලබන්න කියනවා නම් කොයිතරම් හොඳද කියලා ඒ ආස්වාදයට කැමැත්තක් ඇති කරලා මේ සියලු පිළීම අමතක කරනවා. ඔච්චර අමතක කළා. ඊ ආස්වාදිය මොනවද? අපල කවදාවත් තමා තුළ පිහිටන ආස්වාද එකක්වත් නැහැ. එහෙනම් ඊ ආස්වාදිය කියන්නේ මොකද්ද? අසහනෙන් පෙළිලා බොහොම අසහනයකින් පෙළිලා බලාපොරොත්තු වෙනවා. මොකද්ද? ඒ රූප රාගයේ, ශබ්ද රාගයේ, ගන්ධ රාගයේ, රස රාගයේ, පොට්ටබ්බ රාගයේ කියන මෙන්න මේ රාගයෙන් කාම රාගයෙන් බලාපොරොත්තු වෙලා දැවි ඉන්නවා. කාම දාහයෙන් දැවෙනවා. කාම ගින්න, රාග ගින්න. මේ රාග ගින්නෙන් දැවි තමයි ඉන්නේ හැම වෙලේම. අසහනෙන් බල කවදා මනවඩන රූපයක් දකින්නද, ශබ්දයක් අහන්නද, කොයි මොහොතේද මං ඒක ගන්නෙ? ඒක ඇදගන්නේ මල් ළඟට කවද්ද? මගේ කරගන්නේ කවද්ද කියලා මේ විදිහට විශාල දාහයකින් දැවෙනවා. ඒවා නොලැබෙනකොට අසහනෙන් පෙළෙනවා. එහෙනම් ගොයදෙනෙක් ඉන්නේ මොකද්ද? කාම දාහයෙන් දැවෙමින්. කාමයන් බලාපොරොත්තු හැටියට නැති අසහනෙන් පෙළෙමින්. ඒ පිළි දැවි මොකද කරන්නේ? එබඳු කාම වස්තුවක් ලැබුණොත් එහෙම තරගයකට බැස්සා වාගේ මහා තරගයකින් පොරයක් බදනවා. මොකද එක්කෙනෙක් නෙමෙයි කාම වස්තු වල පොර කන්නේ. බල්ලන්ට අහුවෙච්ච මස් කටු වාගේ, උගුස්සන්ට අහුවෙච්ච මස් කැටියට අනික් උගුස පොර කනවා වාගේ. ඒ පංචකාම වස්තුන්ගෙන් ආස්වාද විඳගන්න ඒවා මම කරගන්න, මගේ කරගන්න. එකිනෙකා තරගෙට ගහමරා ගන්නවා, කපා කොටා ගන්නවා. ද්වේක ආකාර දුක් කරදර වේදනා විඳිමින් ඔය මහා තරගයකට බැහැලා අනන්ත දුක් විඳිනවා එක පොරකක. මහා බලු පොරයක් වාගේ. එහෙම කරද්දිත් මොකද කරන්නේ? ඒවට පසුබහින්න බෑ. හැම එකකට මූණ දීලා මම මේ ආස්වාද විඳින්න ඕන කියලා. ඔය ආස්වාද මාත්‍රයට හිත තියලා විඳිනවත් එක මොකද වෙන්නේ? කාලයත් එක්ක ගෙවිලා යනවා පස්සට. මතක සටහනක් ආසන්න මතක සටහනක් තමයි මේ ආස්වාද කියලා විඳින්නේ. ඉස්පර්ශ කරන මොහොත යනකොට මේ රූපේ ගෙවිලා ගියා. ආයි අල්ලන්න හම්බෙන්නේ නැහැ. මතක සටහන් ළඟ ආසන්න මතක සටහන ආස්වාද වශයෙන් විඳිනකොටම කාලයක් සමග අතීතයට මතක සටහන යනවා. ආයි ඒක ආස්වාද ගන්න බැරුවහම ආයි ඉදිරියට පෙළවෙනවා. තවත් ආස්වාදයක් විදිහට අලුත් එකක් හොයන්න. මෙන්න මේ නිසා අලුත් එකක ආස්වාද විඳින්න නම් මොකද කරන්න ඕනේ? ඔය අසහනෙන් පිළි ඔය කියන්නා වූ 11 ගින්නකින් පෙළෙන්නා වූ ඇස කන දිව නාසය ශරීරයේ වන කියන මේ ටිකයි ඒකේ ඕනෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඒ ටිකයි එකතු කරන්න ඕනේ. එතකොට චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියන මේ විඥාන පොදි හදා ගන්න ඕනේ. පෙනෙනේවා, ඇහෙනේවා, ගඳ සුවඳ දැනෙනේවා, රහ දැනෙනේවා, ස්පර්ශ ලැබෙනේවා. මෙන්න මේ පොදි අරගෙනවා ස්පර්ශ කරනකොට ඒවෙන් තමයි ඔය කියන ආස්වාද මාත්‍ර එකක් එන්නේ. හැබැයි වැඩි හරියක් එන්නේ මොනවද? කැප හොයාගෙන යනකොට දුක් විපාක දුක්ගිනි තමයි ඉන්නේ වැඩි හරියක්. දුක් ස්පර්ශ. මේ සියල්ලම විඳ ගැටි අඬ හැපි මොකද්ද කරන්නේ? ඔය අතෙන් ආයිත් යනවා හොයාගෙන ඌව ඔක්කොම විඳාගෙන හරි සැප එකක් හොයන්න ඕනේ කියලා. කවදාවත් සැප එකක් අල්ලන්න බෑ අසහනයක් වෙලා හිටන් අන්නේ අල්ලගන්න යන බලාපොරොත්තුවම මොකද වෙන්නේ? නැවත වාරයක් මේ දුක්ගින්න ගොඩනගන්න හේතු වෙනවා. මෙන්න මේ ආකාරයෙන් මේ ඇතකන දිවනාසී ශාරීරිය වන කියන මේ ඉන්ද්‍රිය ටික ඔය පහෙන් ගත්ත ඒවා මනෙන් දුක් විඳ ගෙනියනකොට මන නිකම්ම වෙහෙසෙනවා අර පහේ ගැටලුවට ගිහිල්ලා එකතු වෙලා පෙලෙනකොට පෙලෙන්නේ මනසමයි. ඇහැ පෙරුණත් මනස පෙලෙනවා, කනෙන් පෙරුණත් මනස පෙලෙනවා, නාසයෙන් පෙරුණත් මනස පෙලෙනවා, දිවෙන් පෙරුණත් මනස පෙලෙනවා, කයෙන් පෙරුණත් මනස පෙලෙනවා. මෙන්න මේ විදිහට පිළිපිරි යනකොට මෙන්න මේ පිළීමට කියනවා අනිච්ච. එහෙනම් දැන් තේරුණා අනිත්‍ය කිව්වට හරියන්නේ නැහැ. අනිත්‍ය කියන්නේ කොයිතරම් බරපතල දෙයක්ද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ යනවා මහාන ඇස අනිත්‍යයි. තේරෙනවද? ඇස පෙළෙන හැටි ඔබ දන්නවද? ඒකයි බුදුරජාණන් වහන්සේ ඇහුවේ. පෙළෙන හැටි දන්න නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධහම හරියට ධම්ම අර්ථයෙන් එදා තිවිච්ච නිසා
ඒ මොකද්ද කියලා කියන්න දෙයක් තිබුණේ නැහැ. අනිත්‍ය කියන්නේ පෙළෙනවා කියලා දේශනාවේ තිබිච්ච නිසා, බුදුරන් වහන්සේ දේශනා කළා තිබිච්ච එක දන්න නිසා, විසුණු වහන්සේ උත්තර දෙනවා ස්වාමීනි මම මේක දන්නවා ඇහැ අනිත්‍යයි තමයි. මේක පෙළෙනවා නේද? ඉතින් මේ පෙළෙන එක හැපද දුකද? ස්වාමීනි දුකයිනේ. යද අනිත්‍යං තං දුක්ඛ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන එක හොඳට තේරෙනවා. ඉතින් ওই දුක් විඳ ඉන්න ඇහැට මොකද වෙන්නේ? විපරිණාමයටපත් වෙනවා. ඒ කියන්නේ පරිණාමය කියන්නේ එකක්. පරිවර්තනය වෙනවා වෙනස් වෙවි යනවා. එහෙම වෙනස් වෙලා ගිහිල්ලා මොකද වෙන්නේ? Taman අකමැති සත්‍යයට පරිණාමයෙන් පටන් ගන්නවා. එහෙනම් අපි අකමැති දෙයක් කවදාවත් නිෂ්පාදනය කරගන්න බලන්නේ. අපි හැමදේම කැමැත්තට අනුකූල දෙයක් නිෂ්පාදනය කරගන්න තමයි වැළුවේ. ඒකේ අවසානය මොකද්ද? අකමැති සත්‍යයටපත් වෙලා පරිවර්තනය වීම. එහෙනම් ඇහැ නොපෙනෙන සත්‍යයට පරිවර්තනය වෙනවා. රිදීමට කැක්කුමට පරිවර්තනය වෙනවා. මෝර ගිහිලා වයසට යනකොට වැහැරෙන්න පරිවර්තන වෙනවා. මරණය කරා යනකොට අන්තිම දුර වෙලා වෙනසිලා මැරෙන්න පරිවර්තන වෙනවා. මෙන්න මේක කියනවා විපරිණාම දුක. මේකත් මහා දුකක් 10ක් පෙළෙනවා. එහෙනම් මේ විදිහට පිළිපිලි යන ඇහැ ස්වභාවය ඕකන විපරිණාමයටපත් වෙනවා නම් එතකොට මේ පෙළෙනවා නම් ඒව අයිති කරගන්න හැදුවට අයිති කරගන්න කවදාවත් කාටවත් බෑ. මොකක් නිසාද? ඒවා මොහොතක් ගානේ බිදෙනවා. බිනි අනේක ධර්මතාවය. මේ සම්මතයේ වෙනසෙන දවසක් ඒකාන්තයෙන් තියෙනවා. ඒ වෙනසෙන දවසට අර පිළිපිලි බලාපොරොත්තු වෙච්ච ඇහැ සාමුඩින් දුක් වේදලා වෙනසිලා යනවා මිසක් කවදාවත් ඉතුරු වෙන හරයක් නැහැ. තියාගත්තේ මොකටද? ආස්වාද විඳින්න. ලැබුව ආස්වාදයේ කෝ කියලා බලපුවාම මොකුත් හරයක් ඉතුරු වෙන්නේ අසාරයි. අනත්තං අසාර කට්ටේ නාති. අසාරයි වෙන්නු. එහෙනම් මෙහෙම එකක් සුදුසුද හොයන්න. මොකද අදහස? ස්වාමීනි වැඩක් ඇත්තෙම නැහැ. මේ ඇසෙන් කිසිම වැඩක් නැහැ. යථාර්ථය දැන්නා වැටහෙනවා. මේ ඇහැ කියන එකෙන් ගන්න හරයක් නැහැ කියලා වැටහෙනවා. මෙන්න මේක දකින්න. ඔය කන ගැන මොකද හිතෙන්නේ? නිච්චද අනිච්චද? ඒ කියන්නේ මේක පෙළෙනවද නැද්ද? ඒකයි මේ අහන්නේ. පෙළෙනවා නම් අනිසි. පෙළෙන්නේ නැත්නම් නිසි. අනිත්‍ය වුණාම අනිත්‍ය විග්‍රහ කරගන්න තවත් වචන තියෙනවා. පෙළෙනවා. කුණු ගොඩක් වාගේ, ජරා ගොඩක් වාගේ, ගින්නක් වාගේ, අසූතියක් වාගේ, තරව පිරුණු ගෙඩියක් වාගේ මේ ඔක්කොම වෙන්නේ එක එකනා අනිත්‍ය වැටහුණාට පස්සේ දෙන අදහස. අනේ පෙළෙන එක හැටි. පෙළෙන එක මොන හරයක්ද? පෙළෙන එක මොන හොඳක්ද? මේ කහල ගොඩවල් වාගේ, කුණු ගොඩවල් වාගේ, කාන්තාරයක් වාගේ, මුහුදු හැලක් වාගේ මේ වගේ එක එක අදහස් තම තමන්ට අදහස් අනුව අනිත්‍ය විග්‍රහ වෙනවා. අනිත්‍ය කියන එක තමයි එක එක විදිහට හඳුන්වන්නේ. කිසිම කැමැතිේ පාත්තන්නකමක් බැරි කුණු ගොඩවල්. මෙහෙම අදහස් එනවා. ඔය අනිත්‍ය වැටහුණා වැටෙන්නේ නැහැ. මෙන්න මේ ආකාරයෙන් දකින්න ඕනේ. මේ අනිත්‍ය කියන එකේ ස්වභාවය. දැන් මොකද කරන්නේ? දැන් ප්‍රශ්නයක් එනවා. ඕක හොඳට නිතර ආවර්ජනය කරලා බලන්න පුරුදු වුණාම අනිත්‍ය වැටෙන්න පටන් ගත්ත නුවණ වැඩෙනවා. අර වැහිලා තිබිච්ච ආදීනව පේන්න පටන් ගන්නවා. අර මායා ආස්වාදයේ මර උගුලක් කියලා වැටෙන්න පටන් ගන්නවා. මේ ආස්වාදයේ නැවති මර උගුලට හිත තිබ්බහම මේක හටගන්න හැටි ඊළාට දකින්න පුළුවන්. මොකද්ද වෙන්නේ? මේ ඇතකන දිවනාසී ශරීරය කියන නිසා හටගන්න තියෙන මහා දුක්ඛද වැටෙන්න පටන් ගන්නවා. ඔහොම මෙනෙහි කරනකොට ඕකට කියනවා නිතර අනිත්‍ය මෙනෙහි කරනවා. ඕක ඔයත් කියන මෙනෙහි කරන ක්‍රමයේ පැත්තකින් තියලා ඇහැ ඉතිර නෑ, කනත් ඉතිර නෑ, නාහෙත් ඉතිර නෑ, දිවත් ඉතිර නෑ, කයත් ඉතිර නෑ, මනත් ඉතිර නෑ. එතෝ කියලා කෑ ගැහුවට කවදාවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නෑ. මොකද හේතුව? යථාර්ථය වහලා, පදේ හැඟවිලා, ඇත්ත වැහිලා ගියා, සංස්කෘත පස්සේ ගිහිල්ලා. ඔන්න ඔකයි උනේ. එහෙනම් මෙන්න මේ විදිහට නිරන්තරයෙන් දකින්න ඕනේ මේ ඇතකල්ල දිවනාසී ශරීරයේ මන කියන ඒවා. මේ රාග ගින්නෙන් පෙළෙන හැටි, ද්වේෂ ගින්නෙන් පෙළෙන හැටි ඊළඟ දකින්න ඕනේ. අපි එක එක ගිනි දකින්න ඕනේ. අපි ಜಾති ගින්නෙන් පෙළෙන හැටි කිව්වා. රාග ගින්නෙන් පෙළෙන හැටි අපි එකින් එක කිව්වා. බල්ලන්ට අහුවෙච්ච මස් කටු වාගේ, කුස්සන්ට අහුවෙච්ච මස් කැටි වාගේ. ඒ ආස්වාද දෙන වස්තුන් කෙරෙහි පිළි දැවි දඟලන හැටි. ඒ වාගේ පොරකාර අනිකේ කයිති කරගන්නකොට මොකද කරන්නේ? ගානවා, මරනවා, කපනවා, කොටනවා දෙන්නේ නැහැ අයිතිය.
මරාගෙන මැරෙනවා. අන්තිමට එතෙන්ටම එනවා. ඇවිදිලා මොකද තව කරන්නේ? එක්කෝ මරලා හරි ගන්නවා. මගේ ආස්වාදයේ මාව ඉති කර ගන්නවා. බලාපොරොත්තුවක් ඇති වෙනවා අවිද්‍යාවේ බලාපොරොත්තුවක්. ඊළඟට මොකද කරන්නේ? ඒ විදිහට ගන්න බැයි නම් හොරකම් කරලා හරි ගන්නවා. බලෙන් මංකොල්ලෙන් හරි ගන්නවා. එහෙමත් බැයි නම් මත් කරලා හරි දුරාවිය මත් කරලා හරි සූදුවෙන් ආකොට මරන්න බැයි නම් සූදුවෙන් කොටාගෙන හරි ගන්නවා. ඒක දුරාචාරයෙන් අනාචාරයෙන් හරි කමන්නේ මං ඒ අයිතිය ගන්නවා. මොනවා හරි කරලා ගන්න. ඔය අදහසුත් එනවා. ඒක මං බොරු කියලා රවට්ටලා මගේ අයිතිය ගන්නවා. කේලෙන් බිඳෝලා මගේ අයිතිය ගන්නවා. මොනවාද අයිතිය? ආස්වාද භුක්තියට අර වස්තුන්ගේ අයිති කරගන්නයි මේ ඔක්කොම කරන්නේ. පරුස වචනින් සැඩබාට පත් කරලා හරි මගේ හිමිකම ගන්නවා. ප්‍රලාප දොඩෝලා බොරුවෙන් රවට්ටලා හරි එහෙම හරි ගන්නවා. ලෝභකම් කරලා හරි මගේව රැක ගන්නවා. ද්වේෂයෙන් දෙවි හරි මම මගේව තියා ගන්නවා දෙන්නේ නැහැ. එක එක මිතදිරු ගති අරගෙන වැරදි ආකල්ප අරගෙන මේවා හොඳයි කියලා අර ආස්වාදයන් පස්සෙම ලෝකයා මුලා කරමින් මමත් ඒ ආකාරයෙන් ගන්නවා කියලා ওই දස කුසලයේ කරන්න පටන් ගන්නවා. දෙල්ලමක් නෙමෙයි කරගන්න. ඔය ආස්වාද මායාවට මතුවේ ගෝචර වෙලා මේ පිළිනියා මෙහෙ පිළිපිලි තියෙනවා රැකගන්න අයිති කරගන්න ඔය කියන්නා වූ දස කුසල් යමෙක් කරා නම් ඔය කරගත්තා වූ එකදී අත්බැවක කරගත්ත දස කුසල් වල පාපය ගෙවන්න කල්ප කෝටි සත සහස්‍රයක් දුක් විඳලත් බෑ අපාගත වෙලා සතර අපාය දුක් විඳින්න වෙනවා. එහෙනම් ඊ තරම් මහා භයානක විපාකයක් ඇති කරන්නා වූ විනාශයට පත් කරන දෙයක් ඔය ආස්වාද මායාවට මුලා වීම. මෙන්න මේ ආකාරයේ යථාර්ථය දකින්නකොට මොකද වෙන්නේ? ද්වේෂයේ නිසා, ලෝභයේ නිසා ඇතිවෙනා වූ ආදීනව දකින්න පටන් ගන්නවා. මෙන්න මේවා තමයි ද්වේෂයේ නිසා වෙන දැවීම. හදපපු දැවෙනවා. වෙවුලනවා. ගහමරා ගන්නවා. යුක්ති අයුක්ති මොකුත් බලන්නේ නැහැ. ගුණධර්ම කිසි දෙයක් බලන්නේ නැහැ. දෙමව්පියන් පවා ගහමරලා දාන්න හිතෙනවා. ඒ තරමට දැවෙනවා. ඊළඟ මේ ද්වේෂයේ ආදීනව කොච්චරද? මෙන්න මේ ආකාරයෙන් දකින්න ඕනේ මේ ද්වේෂය කියන එක ගින්නක් බව. ද්වේෂ ගින්නෙන් පෙළෙනවා. රාග ගින්නෙන් පෙළෙනවා, ද්වේෂ ගින්නෙන් පෙළෙනවා, මෝහ ගින්න නිසා පේන්නේ ඇත්ත. හැම වෙලෙම ඇත්ත වැවුනහම මොකද වෙන්නේ? මොනවා කරලවත් නවත්තන්නේ නැහැ, පසුබහින්නේ නැහැ, යනවා දිගටම. මෝහේ වැහිලා. ඒ මෝහේ මහා ගින්නක්. දැන් මේ විදිහට දකින්න ඕනේ. ජාති ගිනි, ජරා ගිනි, මරණ ගිනි කිව්වා. ඒ වගේම රාග ගිනි, දේශ ගිනි, මෝහ ගිනි කිව්වා. ඒතර මොකද වෙන්නේ ඔය ටිකට එනකොට? ඒකාන්තයෙන් ශෝකයටපත් වෙන්න වෙනවා. අනේ මට වෙච්ච දෙයක් කවුරු මොනවා කරන්න ගියත් ඒවට හිමි ධර්මතාවයේ උරුමතාවයේ එනකොට, කැඩී බිඳී විනාශ වී යනකොට, කඩා බිඳ විනාශ කර දමනකොට, හොරු පැහැර ගන්නකොට, තියෙන දේවල් වෙනසෙනකොට, ලෙඩ රෝග හැදෙනකොට, පඩිකිනි වෙනකොට, පිපාසය වෙනකොට, නොයේ ආකාර වන්නා වූ ජල ගැදීමකට අහු වෙනකොට, ගින්නට අහු වෙනකොට, නියගය සායයට අහු වෙනකොට මේ හැම එකකින්ම ශෝකයෙන් පෙළෙන්න පටන් ගන්න අනේ අපිට වෙච්චදී. ඒතර මොකද වෙන්නේ? අනේ අපිට මොකද මේ වෙන්නේ? මීට ඉස්සරත් මෙහෙ වුණා, මීට ඉස්සරත් මෙහෙ වුණා කියලා මේක දෙගුණ තෙගුණ වෙවි අතීතයේ කෙරුවත් ඇදී එන්න පටන් ගන්නවා. වෙච්ච දේවල් ගැන අඬනවා, ශෝක වෙනවා. පරිදේවයටපත් වෙනවා. ඒතර කයෙන් වැහැරෙනවා. දරන්න බැරුව යනවා, පැත්ත වැටෙනවා, නැකිట్లా ඉන්න බැරුව යනවා. කායික දුකේ වෙහෙස දෙන්න පටන් ගන්නවා. මානසික වශයෙන් තැවෙනවා. දෝමනස්සේ ඉන්න පටන් ගන්නවා. මේ ඔක්කොම පෙළෙනවා. දරන්න බැරි මහා දාහයකින් හලිය උපායාසින් දැවෙනවා. බඩපපු අත ගන්නවා. දරන්න බෑ. මෙන්න මෙහෙම අනන්ත කාලයක් දුක් විඳලා මැරිලා යනවා. හිමි වෙන්න දෙයක් නැහැ කවදාවත් දුක් විඳා මිසක්. මෙන්න මේ කියන කාරණේ හොඳට තේරුම් ගත්තාම පිළිනවා කොයිතරම්නම් පෙළෙන්න වෙනවද මේ සත්වයකට. සත්වයා කියන්නේ පෙළීම් පීඩා. ජරා මරණ පීඩා. ඒතර මොකද වෙන්නේ? මොහොතක් ගානේ බයෙන් පෙළෙනවා. ඊ අමාරු තියෙන නිසා මේ කරදරේ එන නිසා මට මෙහෙම දෙයක් වෙයිද අනේ එහෙමනම් වෙන්න එපා කිය. දෙයියන්ට කියත් බයෙන් පෙළෙනවා. කාට කිව්වත් වෙන්න දෙන්නේ නුනහම ශෝක වෙනවා පරිදේව දුක් දුම්නස පායස අට ගන්න. මෙන්න මේ ආකාරයෙන් පිළීමෙන් පිළලා තියෙන ලෝකේ අනිත්‍ය භාවයෙන් පිළලා තියෙනවා කියලා දැක්ක දාට දකින්නවා සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. අන්න අනිත්‍ය දැක්කහම ප්‍රඥාවෙන් කොහොමද දකින්න ඕනේ? අත නිබ්බින්දති දුක්ඛේ
එදාට දුකට බැඳින්නේ නැහැ. දුකේ කලකිරෙනවා කියලා ඒවා උගන්වලා තියෙන්නේ. දිබ්බින්ද දිගෙන් නොබැඳෙනවා. ආයි දුකට බැඳෙන අවස්ථාව ඉවරයි ප්‍රඥාව පහළ වෙනකොට. අන්න නිවන් මාර්ග. ඒ සමග්ගෝ විසුද්ධිය. මේක විසුද්ධියට මාර්ගය. දැන් මොකද්ද වෙන්නේ? ඔන්න ඔතෙන්ටපත් වුණාම තාම වැදගත් දෙයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා අනිච්ච හොයන හැටි. මෙන්න මෙහෙ පෙළෙන හැටි දකින්න ඕනේ. ආස්වාද මායාවට මුලාවටපත් වෙලා ලෝක සත්‍යය රවට්ටනවා. ලෝකේ ප්‍රියමනාප දේකුත් තියෙනවා කියලා. මොකක්ද මේ ප්‍රියමනාප දේ? අන්න දැන් රවට්ටන තැන හොයන්න ඕනේ අවිද්‍යාව රවට්ටන හැටි. අවිද්‍යාව රවට්ටන ලෝකේ හොඳ ප්‍රියමනාප දෙයක් තියෙනවනේ ඒක හොඳයිනේ කියලා. මේකද මේ දහමේ තියෙන හොඳ ලස්සන උපමා දීලා. කන්නන් මෙන් විස අඹපල රිස්සේ මන්සන් තොස්කර කිමපල සෙස්සේ. අපි දහම් අර්ථ එළවසර නැගිලා තිබෙච්ච හැටි. විස අඹ තියෙනවා යම් තැනක. අඹ රසයේ භුක්ති විඳින්න ඕන කරන කෙනෙක්. පළතුරු රහ විඳින්න අඹ රහ විඳින්න ඕන කෙනෙක් මේ මී අඹ දකින්න. හරි රසයි. හැබැයි විස පොවලා තියෙන බව දන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? අඹ රහ විඳින්න බැදගෙන හරි ප්‍රියමනාපයකින් අඹේ රස විඳින්න යනකොට බැරිලා හරි රස විඳොත් මොකද්ද වෙන්නේ? අර විස අඹ කණ්ඩ වෙනවා විස කැවෙනවා. විස නොකා රස විඳින්න නම් හම්බ වෙන්නේ නැහැ. බලාපොරොත්තුව මොකද්ද? රස විඳලා යහතින් සුවයෙන් ඉන්න රහ විඳ රහ බල බල. කාලා ඉවරෙච්ච ගමන් මොකද්ද වෙන්නේ? ක්ලාන්ත වුණා, කැරකිරි වුණා. මරණය හෝ මරණය සමාන දුකටපත් වුණා. මෙන්න විස අඹ කෑවොත් වෙන එක. විස බොව්ව අඹ කෑවොත් වෙන්නේ ඕකයි. තවත් උපමාවක් දේශනා කරලා තියෙනවා මත්පැන් බඳුනක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. විස දාපු රා බඳුනක් තියෙනවා. මත්පැන් වලට රා බොන්න ප්‍රිය කරන මිනිස්සෙක් ඇවිදිලා හොඳ සුවඳට රසල තියෙන රා ටික කියලා. බොහෝම ප්‍රියමනාපයෙන් බොන්න ලැහැත් තියෙනවා. දැන් ඕකට දාලා තියෙනවා වස කවුරු හරි. දැන් මොකද වෙන්නේ? ඒ බව දන්නේ නැතුව බිව්වොත් එහෙම හසදී හම්බ වුණා කියලා. ඒකාන්තයෙන් අර වස විස වැදිලා මරණය හෝ මරණය සමාන දුකට ඔහු ඒකාන්තයෙන්පත් වෙනවා. ඕට වෙරි මත ගන්න බෑ කවදාවත් මේ වස දාපු මත්පැන් බොන්නේ නැතුව. බිව්වොත් මොකද වෙන්නේ? වෙරි අර වස වදිනවා. මෙන්න මේ වගේ 11 කින්න නොවැදී රසාස්වාදයේ විඳින්න දෙයක් නැහැ. 11 කින්න නැවති වස වදිනවා. ඒකෙන් හැදිච්ච එක තමයි රසාස්වාදයේ කියන එක තියෙන්නේ. විස මත්පැන් වල තිබිච්ච වෙරි වාගේ. විස බොබ්බු අවේ තිබිච්ච පැණි රස වාගේ. මේ කියන්නා වූ 11 කින්නකින් දැවෙන්නා වූ තැවෙන්නා වූ අන්නේ කියන පෙරණේවා තුළ තමයි ඔය ආස්වාදයේ මතුවෙන්නේ. එහෙනම් ආස්වාදයේ කියන එක යථාර්ථය දැක්කදාට මහා ගින්නක්. ඇයි එහෙම කියන්නේ? මෙන්න මේ ආස්වාදයේ පස්සේ ගිහිලා තමයි මුලා වෙලා තමයි මේ අත්බැව විතරක් නෙමෙයි අනන්ත ප්‍රමාණ සසරේ පටන්ගෙන මේ 11 කින්නෙන් දැවි දැවි අප්‍රමාණ සංසාරී අනන්ත දුක් විඳලා සතර පාගත අනන්ත දුක් විඳගෙන මේ ගමනේ ඉන්නේ. වළක්වන්න බෑ, නවත්තන්න බෑ. ඉදිරියටත් යනවා. මෙන්න මේ ටික විග්‍රහ කරලා ගන්නකොට මොකද වෙන්නේ? සියල්ල අනිත්‍යයි, සියල්ල අනිත්‍යයි, සියල්ල අනිත්‍යයි කියලා වැටහෙන්න පටන් ගන්නවා. මොකද්ද කිව්වේ? අනේ මේ සියල්ල දුක්ගින්නෙන් පෙළෙනවා, දුක්ගින්නෙන් පෙළෙනවා, දුක්ගින්නෙන් පෙළෙනවා. ඕකයි මේ අනිත්‍යයි කිව්වේ. අන්න ඒක හරියට අවබෝධ වුණාම දකින්නවා. දැන් ඉතින් හරි ප්‍රඥාවක් නේ වෙලා තියෙන්නේ. දැන් මේ සියල්ලේ ඉන්නවද මේකෙන් යනවද? Tamanටම ප්‍රඥාවක් නැගිනවා. ඥානය සමග නිදහස් වෙන්න ලැබෙන අර්ථය උතනයි එන්නේ. ඔන්න දුක්ගින්න දැක්කහම ලැබෙන වටිනා දෙයක්. ඒක හරි අර්ථවත් වෙනවා. දුක දැක්කහම දුක හැටියට. නෑ අනිත්‍ය හැටියට දැක්කා. ඔය දුක කිව්වේ අනිත්‍ය ලක්ෂණයමයි. අනිත්‍ය නම් ඒක දුකයි කියලායි පෙන්වන්නේ. එහෙනම් දුක්ඛං බයට්ටේන එක වෙනව විග්‍රහ කරන්න දුක ලක්ෂණේ බන වෙනව කියනවා. මේ අනිත්‍ය ලක්ෂණේ බන කියන්නේ. අනිත්‍ය දේ දුකමයි. ඒක අනිත්‍ය ලක්ෂණේම කොටසක්. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? දැන් යා ඒ මුල් කරගෙනම දකින්නවා එක දෙයක්. මේක නම් හරිම භයානකයි. මේකේ මිදෙන්න නැත්නම් හරි වැඩක් නෙවෙන්නේ. කවද්ද මේ කියන්නා වූ දුක්ගින්නේ මිදෙන්නේ? මේ අනිත්‍ය ගොඩෙන් මිදෙන්නේ කවද්ද? මේ පිළීමෙන් මිදෙන්නේ කවද්ද? අනිත්‍යෙන් මිදෙන්නේ කවද්ද කියලා ඇහුවේ? මේ පිළීමෙන් මිදෙන්නේ කවද්ද කියන එකයි. අන්නේ අදහස ඉන්න බලවත් වෙනවා. බලවත් වුණාට පස්සේ
අන්න වත්‍යාවතේ හරවත් එනකට වැටෙනවා. දැන් මොකද්ද මේ අනිත්‍ය දකින්නේ අර්ථය? උපාද වය දකින්න වෙනවා. කේනට්ටේන අනිච්චා උපාද වයට්ටේන අනිච්චා. තව ටිකක් එහාට ගියා. අනිත්‍ය දැකීමේ ඥානය පහළ කරගන්නයි යන්නේ. මෙන්න නිවන් දකින්න අවශ්‍ය කෙන එක තැනකට ආවා. අනිත්‍ය හැටියට දැක්කහම ඔහුට අදහසක් එනවා. මට මේ අනිත්‍ය වලින් මිදෙන්න ඕනේ. මොකද්ද අනිත්‍ය? සියල්ල. මොකද්ද සියල්ල? අස රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සජා වේදනා. කන ශබ්දේ සෝත විඥානේ සෝත සම්පස්සජා වේදනා. නාහේ ගන්ධේ ගාන විඥානේ ගාන සම්පස්සජා වේදනා. දිව රසේ જીවහා විඥානේ જીවහා සම්පස්සජා වේදනා. කාය පොට්ටබ්බේ කාය විඥානේ කාය සම්පස්සජා වේදනා. මන ධර්මයෝ මනෝ විඥාන මනෝ සම්පස්සජා වේදනා. මෙතන සියල්ලම මිදෙන්න ඕනේ. මේ සියල්ල දුක් ගොඩයි. මේ සියල්ල පෙළෙනවා, මේ සියල්ල අනිත්‍යයි. මෙන්න පෙළෙනවා කියු එක දැක්ක අනිත්‍ය දැක්කා. දැක්කට පස්සේ එනවා ඔය අදහස. දැන් සියල්ලෙන් මිදුනේ නැත්නම් දුකමයි. දුකෙන් මිදෙන්න නම් සියල්ලෙන් මිදෙන්න ඕනේ කියලා අදහස එනවා. එහෙනම් මොකක්ද ආවේ? නිවන පිළිබඳ අනුලෝමක් ශාන්තිය. මෙන්න ඉස්සෙල්ලාපත් වෙච්ච එක. ඔය ටික හරියට අවබෝධ වුණා නම් මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කවදා හරි මම කියලා අදහසක් ආවනම් මම කියලා කියන්නේ මේ දුක් ගොඩමයි. එහෙනම් මම කියන එකෙන් නිදහස් වෙන්න ඕනේ. එදාටයි දුකෙන් නිදහස් කියලා යථාර්ථය දැක්කනම් මූලික දැකීමට කියනවා අනුලෝම ඥානයෙන් නිවන් දැක්කා. මෙන්න මාර්ග අනුගාමිකය. සෝවාන් මාර්ග අනුගාමිකත්වයේ ආවේ. දැන් ඵලලාභීත්වයට යන්න නම් තව පොඩ්ඩක් එහාට යන්න ඕන ඥානය වර්ධනය කරගෙන. ඒකට මොකද කරන්න ඕන? තවත් අර්ථවත්ව දැනගන්න ඕන අනිත්‍ය. අන්න සරියුත් මහ රහතන් වහන්සේ අනිත්‍ය විග්‍රහ කරලා දුන්නා. එහෙනම් උන්වහන්සේට ඇටි විග්‍රහ කරන්න සමතේ තව ශ්‍රාවකයෝ අතර නැහැ. ඉතින් අනිත්‍ය මොකක්ද අහපුවාම සංස්කෘත පදේ දාලා හිටන් බේරන්න බෑ. අනිත්‍යයි කියලා. එහෙනම් සරියුත් මහ රහතන් වහන්සේ විග්‍රහ කරනවා කේනට්ටේන අනිච්චා උපාද වයට්ටේන අනිච්චා. මෙන්න වැදගත්ම තැන. උපාද වය දකින්න ඕනේ. ඒකට කියනවා උද්‍යාව්‍ය ඥානය කියලා. වැදගත්ම ඥානය. නිවන් දකින්න අවශ්‍ය කරන වැදගත්ම ඥානයක් තමයි අනිත්‍ය දකින්නකොට උපාද වය දකින්න ඕනේ. ඒ මොකටද? දැන් මූලික අවස්ථාව දැකලා අනුලෝමක් ශාන්තිය ලැබිලා තියෙන්නේ. අනුලෝම නුවණ ලැබිලා. එහෙනම් මාර්ග අනුගාමිකය වෙලා පළවෙනි ආර්ය පුද්ගලයා. සෝවාන් වෙන්නේ ඉතින් අටාර්ය පුද්ගලයන්ගේ පළවෙනි ආර්ය පුද්ගලත්වයට ඇවිදින්න. ඔය ටික වැටහුණා. දැන් මොකද්ද කරන්නේ? උපාද වය දකින්න ඕනේ. ඇති වුණා නැති වුණා කියලා ඉතාලම පටුතේකට දාලා තිනවා. ඔච්චර වටිනා දහම. උපාද වය දකින්න හැටි කියන්න ගිහිල්ලා. උදේ ඉඳන් රැය වෙනකන් ඇති වුණා කිව්වත් යථාර්ථය නා වැටහෙන්නේ නැහැ. ඇයි? ඒ උත්තරීතර මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඒ විදිහට විග්‍රහ කරපු හැටි දැනගත්තා නම් ඒකාන්තයෙන් පුළුවන් වෙනවා උපාද වය තෝරගන්න. එහෙනම් කොහොමද තෝරගන්නේ? උපදින හැටි දකින්න ඥානය පහළ වෙන්න ඕනේ. උපදිච්ච ඒවාට මොකද වෙන්නේ කියලා දකින්න ඕනේ. මේ උපදින්නා වූ අනිත්‍ය තොගේ අනිත්‍ය ගොඩ නැත්නම් ඔයක අනිත්‍ය වූ සියල්ල හදහටම කෙලවර කරන්නා වූ ඥානය පහළ වෙන්න ඕනේ. වැය කරන ඥානය. මෙන්න මේකයි කිව්වේ උපාද වය ඥානෙ, උද්‍යාව ඥානය කියන්නේ. දැන් මේක අත්‍යවශ්‍යම තැන. එකින් එකට විග්‍රහ කරලා බලන්න ඕනේ. එහෙනම් මොකද්ද අවිද්‍යාව කිව්වේ? මොකද්ද තෘෂ්ණාව කිව්වේ? මොකද්ද කර්මය කිව්වේ? මොකද්ද ආහාර කිව්වේ? මොකද්ද නිස්පාදනය කිව්වේ? කාරණා පහක් වුණා මේ ලෝකෙ හැදෙන්න. ඔය සියල්ල ගොඩ නැගෙන්න අවශ්‍ය කරන කාරණා පහක් තියෙනවා. ලෝකේ උදා කරන කාරණා පහ. උදා කරනවා කිව්වේ පෙර භවයේ උදා කරපු එක වෙනසිලා ගියා. නැවතුන්නේ මේ භවෙත් එකක් උදා කරගත්තා. ඒක තමයි මේකයි. මේකේ නැවැත්ුවේ නැත්නම් මේකේ නවතින්නෙත් නැහැ.
නැවතත් කයක් උදා කරගන්න. කය කියලා මොනවද උදා කරගන්නේ? ඔය කියන්නා වූ පෙළෙන සියල්ල අනන්ත පිළිපිලි එන සියල්ලමයි උදා කරන්නේ. දැන් මේ පෙළෙන එක ගැන යථාර්ථය දැක්කට පස්සේ ඕනකමක් ඇති වෙනවා. මේකේ මිදෙන්න. ඒ කියන්නේ අනුලෝමක් ශාන්තිය නිවන දැක්කා කිව්වේ ඒකයි. අනේ මේ ලෝකේ පෙළෙනවා. මේක අත්‍යදී ගියා නම් නොඇදී ගියා නම් මිදී ගියා නම් මේකේ නිදහස් වුණා නම් පෙළෙන්නේ නැහැ. පෙළීම ඉවරයි. අන්න පළවෙනි නිවන් දැකීම. අනුලෝම ඥානෙ නිවන් දැක්ක කෙනා ඒ. දැන් යාට ඕනකම වෙනවා දෙවෙනි වතාවේ ඉතින් කොහොමද පෙළෙන්නකින් අයින් වෙන්නේ? පෙළෙන්නකින් අයින් වෙන්නලා මේ පෙළෙන සියල්ල උපදින හැටි දකින්න ඕනේ. දැන් මේ ඉපදිලානේ තියෙන්නේ. ඉතින් මේක නවතින්නේ නෑනේ. මේක මලහම යලිත් උපදිනවා. මොකක් හින්දාද උපදින්නේ? ඒක දකින්න නැතුව කොහොමද පෙළෙන්නකින් නිදහස් වෙන්නේ? ඔන්න ඔය අදහස Tamanටම ඥානෙට වැටෙන්න පටන් ගන්නවා. අන්න ඒ විලාට අනන්ත ගුණ ඇති අනාවරණ ඥානෙ ඇති සර්වඥ සාඥානී ලෝකයේ යථාර්ථය පෙන්වා දුන්න උපදින හැටි පෙන්වා දුන්න බුදු පියාණන් වහන්සේ දේශනා කළ දහම අහ ගන්න ඕනේ. දහම් පිළිසරණ ලබා ගන්න ඕනේ. අනේ ස්වාමීනි මේ 11 කින්න හට ගන්න සියල්ල උපදින්නේ කොහොමද? මේ කාරණේ මෙසේ තේරුම් ගන්න ඕනේ. ඒතර මේ 11 කින්න හටගෙන ඒ වාගේ හට ගන්න ආකාරයේ 11 කින්නක් දෙන සියල්ල නැවතයි පහළ වෙන්නේ. මේ පහළ වෙන තාක්කල් මේ දුකෙන් මිදෙන්න බෑ නැත්නම් මේ අනිත්‍යතාවයෙන් මිදෙන්න බෑ. නැත්නම් පිළීමෙන් මිදෙන්න බෑ කියලා දකින්නවා පිළින එක මහ දුකක්. මෙන්න මේ දුක්ඛ දැක්කට පස්සේ දැන් මොකද කරන්නේ? දකින්න ඕන ක්‍රමයක් තියෙනවා. මේ මහ දුක දැක්කට පස්සේ මහා භයානකයිනි කියලා දකින්නවා මේ දුක. මෙන්න මේ භයානකත්වයෙන් දැකලා මේ ආදීනව දකින්නකොට යාට ඕන වෙනවා මේ දුක කොහොමද උදා වෙන්නේ කියලා බලා ගන්න නැත්නම් කොහොමද මිදෙන්නේ? දුක උදා වෙන හැටි ඉස්සෙල්ලා හොයා ගන්න ඕනේ. අන්න අනන්ත ගුණ ඇති බුදු පියාණන් වහන්සේ මේ දුක් දෙන්නා වූ සියල්ල පහළ වෙන්න ක්‍රමවේදය කියා දුන්නා. මොකද්ද පෙන්වා දුන්නේ? අන්නේ ක්‍රමවේදයේ දන්න සරියුත් මහරහතන් වහන්සේ විග්‍රහ කරලා දීලා තියෙනවා. මේ සියල්ල පහළ වෙන ක්‍රමවේදේ විවිධ ක්‍රම වලින් පෙන්වා දෙනවා. ඇස පහළ වෙන හැටි, කන නැමැති සියල්ල පහළ වෙන හැටි, නාසය මුල් කර සියල්ල පහළ වෙන හැටි, දිව මුල් කර සියල්ල පහළ වෙන හැටි, කය මුල් කර සියල්ල පහළ වෙන හැටි, මන මුල් කරගෙන සියල්ල පහළ වෙන හැටි. මේ ආකාරයෙන් සියල්ල පහළ වෙන හැටි විග්‍රහ කරනවා. අන්න පහළ වෙන හැටි දැනගත්තාම ඒකට කියනවා උදේ ඥානෙ පහළ වුණා කියලා. උද්‍යව ඥානයෙන් එක ඥානයක් තමයි උදේ ඥානෙ. අන්න ඒකත් දැන් ඇති කර ගන්න ඕනේ. කේනට්ටේ අනිච්චා, උප්පාද වයට්ටේ අනිච්චා. ඔන්න උප්පාද වය දකින්න ඕනේ. අනිච්ච දැක්කම හරියට දකින්නකොට ඥානෙ පහළ වෙනකොට දකින්න හැටි. මේ නිවන් දකින්නයි මාර්ගය පාදා ගන්න. ඒතකොට මොකද කරන්නේ? මේ ඇස කොහොමද උපදින්නේ? මේක දකින්න ඕනේ. කොහොමද ඇස් එකක් අපිට හම්බ වුනේ? ඉදිරියට හම්බ වෙන්නේ කොහොමද? මේ කාරණිය හොඳට තෝරා ගන්න ඕනේ. පෙර භවයේදී අපිට තියුණ පෙර භවයක් අන්නේ පෙර භවයේදී මේ ලක්ෂණ දේවල් බලන්න ගිහිල්ලා ওই ලක්ෂණ කියන ප්‍රියමధుර ස්වභාවයේ දේවල් දැක්කම පස්සේ අනේ මේ ලක්ෂණ දේවල් කොච්චර ප්‍රියද මధుරද මේවා ආස්වාද කොච්චර සුවද මෙන්න මේ විදිහට ඒ පුද්ගලයා මුලාවටපත් වෙලා ආස්වාද මායාවෙන් මත් වෙනවා. ආස්වාද මායාවෙන් මත් වෙලා බලාපොරොත්තු වෙනවා අනේ මේ ආස්වාදේ විඳ ගන්න මට ඇහැ කොච්චර වටිනවද? මෙන්න මෙහිම අදහසක් පෙර භවයේදී ඇති වුණා. අද ඇත් තියෙන ඔකොටම. මේ ඇතිවීම නිසා මොකද කරන්නේ? මේ ඇහැ හරි වටිනවනේ. මොකක් නිසාද? මනවඩන රූප ආස්වාද විඳින්න ඇහැ කොච්චර වටිනවද? ඇහැට වටිනාකමක් දුන්නා. මෙන්න මේ දුන්න වටිනාකම තමයි ඇහැ හටගත්ත අවිද්‍යාව. දැන් අවිද්‍යාවෙන් ඇහැ හටගත්තා කියවට හරියන්නේ නැහැ. ඇහැ හටගන්න, ඇහැ නැවති ඉන්ද්‍රිය හටගන්න හේතු වෙච්ච අවිද්‍යාව තෝරා ගන්න ඕනේ. මොකක්ද ඒ කියන්නේ?
අන්න ඇහෙන් වටිනාකම පෙර භවයේ අපි දීලා තිබුණා. ඇහැ හරි වටිනවා මොකද? මන වඩන රූප බලන්න ඇහැ කොච්චර වටිනවද? ඒ වටිනාදී මට ඕනේ නැහැ. අත්හැරලා බෑනේ. මෙන්න මේ අදහස ගන්නකොට ඕකට කියනවා ඇහැ හදන අවිද්‍යාව. ඔන්න ඇහැ හටගන්න හේතු වෙච්ච එක කාරණයක්. ඇහැ උපදින්න උදා වෙන්න හේතු වෙච්ච එක කාරණයක් මේ අත්බැවි. පෙර අත්බැවිදී අපි හති කරගත්ත දෙයක් තිබුණා. ඔන්න ඔය වටිනාකම. ඔය වටිනාකම උපනිශ්‍රය කරන්නේ තමයි මේ ඇහැ හටගන්න එක හේතුවක් උනේ. අවිද්‍යාවෙන් ඇහැ හටගන්න හේතු වෙච්ච හැටි. ඒතර අවිද්‍යාව සහගතව වටිනාකමක් දුන්නාට පස්සේ මොකද්ද කළේ? මේ ඇහැ ගැන ඉදිරියටත් බලාපොරොත්තු තිබ්බා. මේ ඇහැ නැතුව බෑ. දිගටම තියෙන්න ඕනේ. අන්න ඇහැ පිළිබඳව පවත්තන බලාපොරොත්තුවක් හටගත්තා. ඒක තමයි ඇහැ හටගන්න වෙච්ච තෘෂ්ණාව. අන්න ඇහැ රූපයක්. රූප જાතියක්. එහෙනම් මොකද්ද කියන්නේ? අවිජ්ජා සමුදය රූප සමුදය. සංඛා සමුදය රූප සමුදය. ඔන්න කාරණා දෙකක්. ඇහැ නැවිත රූපය හටගත්තේ ඕකෙන්. ඇහැ හටගන්න තිබිච්ච වටිනාකම තමයි ඇහැ පිළිබඳ අවිද්‍යාව. ඇහැ පිළිබඳ ඇති කරගත්ත බලාපොරොත්තු තමයි ඇහැ පිළිබඳව හටගන්න තිබිච්ච තෘෂ්ණාව. දැන් අවිජ්ජා සමුදය රූප සමුදය කියන එකෙන් ඇහැ නැවිත රූපය හටගන්න හේතු වෙච්ච අවිද්‍යාව විග්‍රහ කළා ඔය විදිහට දකින්න ඕනේ. අන්න ඇහැට වටිනාකමක් දුන්න එක තමයි ඇහැ පිළිබඳ අවිද්‍යාව. ඒ හේතුවෙන් තමයි මේ අත්බැවට ඇහැක් හටගන්න හේතු වෙච්ච මුල හැදුනේ. ඒ ඇහැ ගැන බලාපොරොත්තු වෙච්ච බලාපොරොත්තුව තමයි ඇහැ පිළිබඳ තෘෂ්ණාව. සංඛා සමුදය රූප සමුදය. ඒ රූප කිව්වේ ඇහැ නැමැති රූපේ. අන්න ඒක හටගන්න හේතු වුණා. එතකොට මොකද වෙන්නේ? මේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි පෙර භවයේදී හටගත්ත නිසා අපි ඒකෙන් හිත වේගයක් ඇති කළා. මේකේ සටහන පවත්වාගෙන එන්න. අන්නේ රූප සටහන නැත්නම් මනෝ සටහනක් ඇති කරලා ඇහි ස්වභාවය අපි එදාම අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඉදිරියට නිර්මාණය කරන්න පටන් ගත්තා. ඔන්නේ කර්මන්නේ කිරීම නිසා නැත්නම් ක්‍රියාත්මක වීම නිසා ඇහැක් යලි හටගන්න. චක්කු සටහනක් මනසෙන් හටගත්තා. ඔන්න ඔකට කියනවා කර්ම වේගය. ඇහැ හටගත්ත කර්ම වේගය. කම්ම සමුදය රූප සමුදය. අන්න ඊළඟ සිද්ධාන්තය. එහෙනම් ඇහැ නැවති රූපය හටගන්න බැලපෑවා ඇහැ කොට නගන කර්මය. ඔන්නෝගෙන් හටගත්තකින් තමයි ඇහැට ওই ටික හටගත්තේ. අපි කර්ම භවය හදලා උප්පත්ති භවයට ආවේ ඔන්න ওই ටිකෙන්. ඇහැ කොට නගන. දැන් අපි මේක හටගන්න ඉස්සෙල්ලා අනිත් ටිකක් දාලා ආවේ නැහැ. ඇහැ විතරක් අරන් ඉඳව උපන්නේ නැහැ. තවත් ඒවා තියෙනවා වගේ මල්ලා ගත්තේ. අවිද්‍යාව හිඳිච්ච නැති නිසා කනේ මිහිරි ශබ්ද අහලා ඒ මිහිරි ශබ්ද ආස්වාදයට මත් වෙලා පෙර භවයේදී අනේ කොච්චර හොඳද මේ වගේ ශබ්ද අහහා ඉඳ තියෙනවනම් මේ අදහස ඇති කරගත්ත නිසා ඊය ශබ්ද අහන්නේ මේ කන හින්දානේ කනටනේ එන කනට ආසාවක් එනවා කන පිළිබඳ ඇති කරගත්ත ආසාව ප්‍රියමනාපයේ වටිනාකමක් දුන්නා ඒ කන හරි වටිනවා මොකද මිහිරි ශබ්ද අහන්න කොච්චර වටිනවද මෙන්න පෙර භවයේදී ගත්ත අවිද්‍යාව කන පිළිබඳ අවිද්‍යාවයි ඔය කියන්නේ අවිද්‍යාව විග්‍රහ කරගන්න ඕන ඔය විදිහට අවිද්‍යා පත්‍ය සංඛාරා කියවර තේරෙන්නේ නැහැ මහා සාගරේ වාගේ එහෙනම් තෝරාගන්න එකින් එක කන පිළිබඳ අවිද්‍යාව කන හැදෙන හැටි කන හැදෙන්න හේතු වෙච්ච අවිද්‍යාවයි ඔය ඒතර කන ගැන බලාපොරොත්තුවක් එනවා ඉදිරියට මේ කන මතු තියෙන්න ඕනේ මතුත් ඒ කන පවතින්න ඕනේ ඒතකොට මට හොඳ සද්ද අහන්න පුළුවන් මතුවට ඔන්න අදහසක් ආවා මේකට කියනවා කන පිළිබඳ තෘෂ්ණාව එතකොට මොකද වෙන්නේ කන පිළිබඳව කන හට ගැනීමට අවශ්‍ය අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙක එකතු වුනහම කර්ම සටහනක් හැදෙනවා මොකද්ද හැදෙන්නේ මතු කනක සටහන ඒ දිවුන ආස්වාද විඳ ගතියක් අරගෙන ඒ ගතියට අනුකූලව ඒ ගතියට ගැලපෙන විදිහට ඒක අහන්න පුළුවන් විදිහට කන් සටහනක් එනවා කර්ම ශක්තිය මෙන්න මේක කම්ම සමුදය රූප සමුදය හිතලතාව කන හැදෙමි රූපය හැදෙන කර්මයක් දිච්ච හැටි දැන් ඔන්න ඔතෙන් දාපුවාම දැන් අපි දෙකක් ලං කරලා ගත්තා පෙර භවයේදී එකින් එක ආපු හැටි ඊට පස්සේ පෙර භවයේදී හැදුන නාසයක් මේ භවයේ නාසය හදන්න හේතු වුණා පෙර භවයේ වෙච්ච දෙයක් මොකද්ද අනේ මෙහෙම සුවඳ දේවල් ආග්‍රහණය කරන්න තියනවා නම් කොච්චර හොඳද ප්‍රියමනාපද
මෙන්න මේ ආස්වාදයේ කාම ආස්වාදයේ මත් වෙලා ඊ සඳහා නාහේ කොච්චර වටිනවද කියලා වටිනාකමක් දුන්නා නාසයට. මෙන්න මේ නාසයට දුන්න වටිනාකම නිසා නාහයක් හට ගැනීමට හේතුකාරක වන්නා වූ අවිද්‍යාව නිස්පාදනය වුණා. අන්න නාහේ නැමැති රූපය හටගන්න අවිද්‍යාව මුල් වෙච්ච හැටි. අවිද්‍යා සමුදය රූප සමුදයකින් සිද්ධාන්තයේ ක්‍රියාත්මක වෙච්ච හැටි. ඒතර මොකද වෙන්නේ? එහෙම නාහයක් මතුමතුවටත් බලාපොරොත්තු වෙනවා. මතුමතු තාස්වාද විඳින ගන්ධාස්වාද විඳින්න. අන්නේ බලාපොරොත්තුව තමයි නාහය හටගන්න වෙච්ච හේතු වෙච්ච තෘෂ්ණාව. තණ්හාව. තණ්හා සමුදය රූප සමුදයකින් සිද්ධාන්තයේ නාහය නැවත රූපය හටගන්න තණ්හාව ওই විදිහට සමුදය වුණා පෙර භවයේ. එතකොට මොකද වෙන්නේ? අවිද්‍යා තෘෂ්ණා දෙකට අනුකූලව මානසිකත්වයේ ගොඩ නැගිලා මානසින් කර්ම ශක්තියක් හටගත්තා. ඒ නාසයේ සටහන හටගන්න යම් කිසි ගතියකින් දර ගන්ධයට ආග්‍රහණය කරන්න යොමු වෙලා හිටියේ. ඒ ගතියට අනුකූල සටහන හැදිලා නාසයේ සටහනක් මනෝමය සටහනක් හැදිලා මනෝමය රූපයට සකස් වුණා. භවයේ සකස් වුණා. සකස් වෙනකොට භවයට ඔන්න ඔය කියන සටහනත් එක්කයි සම්බන්ධ වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? තවත් ඒකේ විතරක් කරන්නේ තවත් එකක් ඇසුරු කළා. ඒ තමයි රසය. අනේ හොඳ රස විඳින්න තියෙනවා නම් කොච්චර හොඳද? මෙහෙම රස ගන්න මේ දිව තියෙනවා නම් කොච්චර වටිනවද? රස ආස්වාදයෙන් විඳින දිව හරි වටිනවා නික ජීවහේන්ද්‍රිය පිළිබඳව ආසාවක් හටගත්තා. ඊට හරි වටිනාකමක් දුන්නා. ඒ දුන්න වටිනාකම තමයි දිව හටගත් අවිද්‍යාව. එතකොට මොකද වෙන්නේ? ඊට යලි යලිත් ආස්වාද විඳින රස ආස්වාදින බලාපොරොත්තු ඉදිරියට තිබ්බහම ඒ හේතු කොටගෙන දිව හට ගන්න තෘෂ්ණාව පහළ වුණා. දිව හට ගන්න අවිද්‍යාවෙන් දිව හට ගන්න තෘෂ්ණාවෙන් දිව නැමැති જાතියයි හට ගන්න. ඒක හට ගැනීමට අවශ්‍ය කරන්නා වූ කර්ම බලවේගයේ ක්‍රියාත්මක වුණාම දිව හට ගැනීමට හේතු වෙච්ච කර්මයේ ක්‍රියාත්මක වුණා. දැන් අවිද්‍යා සමුදය රූප සමුදය, තණ්හා සමුදය රූප සමුදය, කාම සමුදය රූප සමුදය කියන සිද්ධාන්ත තුනක් දිව හට ගැනීමට හේතු වෙලා කර්ම භවයට සකස් වුණා. පෙර භවයේදී. ඊළඟට මොකද කරන්නේ? තවත් එකක් සිද්ධ වුණා. කයෙන් ආස්වාද විඳලා, සුව පහස විඳලා, ඒ සුව පහතේ හිත බැඳිලා, අනේ මෙහෙම සුඛ සාදයක් විඳින්න, සුඛාස්වාදයක් විඳින්න ඇත්නම් කොච්චර හොඳද? මේ කය කොච්චර වටිනවද ඒකට කියලා හිටන්. කය පිළිබඳ මහා වටිනාකමක් දුන්නා සුව විඳීමට අදහස් විය. ඒ සුවේ තමයි යම. ඒ නිසා තමයි කය හදාගන්න ආසාව වුනේ. කය පවත්වන්න ආසාව වුනේ. කයට වටිනාකමක් දීම තමයි කය පිළිබඳ අවිද්‍යාව, කය හදන අවිද්‍යාව. එතකොට මොකද්ද වෙන්නේ? අන්නේ කය හදන අවිද්‍යාවත් එක්කලා කය ඉදිරියට පවත්වන බලාපොරොත්තු වෙනකොට මෙන්න මේ බලාපොරොත්තු වල කිව්වා කය හදන තෘෂ්ණාව. අවිද්‍යාවයි තෘෂ්ණාවයි කය හදනකොට මොකද වෙන්නේ? කයේ ක්‍රියාවලියට අනුකූල ගතිය හැදුනහම ඒ ගතියට අනුකූල වන්නා වූ ශක්තිය ක්‍රියාත්මක වෙනවා කර්ම ශක්තිය වශයෙන්. හැදිලා ඊට අනුකූල වන්නා වූ කර්ම ක්‍රියාකාරීත්වය සිද්ධ කරලා ගති රුවක් හදනවා. මෙන්න මේකට කියනවා කම්ම සමුදය රූප සමුදය කියන එකෙන් කය හදන කර්මයෝකයි. අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් ගොඩ නැගුණා. කය හදන එකට හටගත්ත කය පිළිබඳ වටිනාකමක් දීමයි කය පිළිබඳ බලාපොරොත්තුවයි කියන අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් කය සකස් කරන්නා වූ නිර්මාණය කරන්නා වූ මනෝ නිර්මාණයක් හටගන්න කායික නිර්මාණය හටගන්න කර්ම වේගය හටගත්තා. කම්මපත්‍ය රූප සමුදය කියන එකයි එතන සිද්ධ වුණේ. කම්ම සමුදය රූප සමුදය. ඒතකොට ඊළඟට හිතනවා මේ ඇසකන දිවනාසී ශාරීරිය කියන මේවෙන් ගන්න මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවා ප්‍රිය වඩන මන වඩන දේවල් පිළිබඳව මනසෙන් හිත හිතාමයි මේ භුක්තිය ලැබුවේ. මනසෙන් ඒ වගේ යලි යලි හිතනවා. යලි යලි ආස්වාද විඳිනවා. අනේ මෙහෙම ආස්වාද විඳින්න හිතන්න පුළුවන්කම කොච්චර හොඳ එකක්ද? ඊ ආස්වාද ලැබෙන මනස කොච්චර වැදගත්ද කියලා. මනසට තැනක් දෙනවා, වටිනාකමක් දෙනවා. මෙන්න මේක තමයි මනස පිළිබඳ අවිද්‍යාව. ඒ වගේම මනස ඉදිරියට පවත්වාගෙන යන බලාපොරොත්තුවක් එනවා. ඒක තමයි මනස පිළිබඳ තෘෂ්ණාව. මෙන්න මේ දෙක එනකොට මනෝ නිර්මාණය යලි සකස් කිරීමට, මනේන්ද්‍රිය සකස් කිරීමට හේතුකාරක වන්නා වූ කර්ම ශක්තිය නිස්පාදනය වෙනවා. අන්න ඒක තමයි ඒකට හේතු වෙන්නා වූ කර්මය. මෙන්න මේ කියන අවිද්‍යාව තෘෂ්ණා කර්ම කියන මෙන්න මේ කාරණා මුල් වෙලා ඇතකන දිවනාසී ශාරීරිය මන කියන එක හට ගැනීමේ මූල පදාර්ථය හටගත්ත භවයේ වශයෙන්. මෙන්න මේ භවයේ හැදුනහම මොකද වෙන්නේ? මේ භවයේ කෙලවර කරගත්තේ නැති නිසා ඔය අවිද්‍යාවේ නිගමනයේ තෘෂ්ණාවේ නිගමනයේ නිසා පුනර්භවයට ඔය ටික හේතු වුණා. අන්නේ පුනර්භවයෙන් පුනර්ජාතියක් හැදෙන්න හේතු වෙලා මොකද වෙන්නේ? ඔය ටිකෙන් හටගත්ත සූක්ෂම ඔය කර්මජ කය, කර්මජ වේගයේ, කර්ම බල වේගයේ ඔක්කාන්ති වෙලා බඩකට ඇවිදිලා
ආහාර සමුදය රූප සමුදය කියන සිද්ධාන්තය කරන්න පටන් ගත්තා. මොකද්ද ආහාර සමුදය? කවලින්කාර ආහාරයේ නැත්නම් මේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන ධාතු හතරෙන් අර හැදුව සැකස්මට අනුව සටහනට අනුකූලව ඇහැ තියෙන තැන ඇහැ, අර රූප සටහන ගති රූපයට අනුකූලව, කන තියෙන කන, නාසය තියෙන නාසය, දිව තියෙන දිව, කය තියෙන කය, ඒ ඉන්ද්‍රියන්ට සකස් වෙන විදියට හැදිලා මත්ලේ කයකින් නිර්මාණය කරන්න පටන් ගත්තා අර ආකෘතිය. නැත්නම් මේ පෙර භවයේ තිබුණා වගේ මත්ලේ කයක් හදන්න, ගණීභාවන කයක් හදන්න ආකෘතිය හැදුවා. දැන් මොකද්ද මේ හදන්නේ? ඇස් ಜಾති, කන් ಜಾති, නාසය කියන ಜಾතිය, දිව නැමැති ಜಾතිය, කය නැමැති ಜಾතිය සකස් කරන්න, මන නැමැති ಜಾතිය, මනේන්ද්‍රිය සකස් කරන්න ওই ටික ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ? ආහාර සමුදය, රූප සමුදය. අන්න ආහාරය සමුදය වුණා. ආහාරයෙන් ඔය පහම හටගත් මනේන්ද්‍රිය හට ගැනීමට විඥාණයට ආහාර වුණා මොනවද? සංකාරපත්තියෙන් විඥාන වෙනවා. එතකොට නාම රූප සමුදය, විඥාන සමුදය. නාම රූප හේතු කොටගෙන අර වැහගත නාම රූප මානසිකත්වය නිසා අර කර්මජ කයත් එක්ක සකස් වෙච්ච මානසික නාම රූප රටාව ඊට අනුකූල වන්නා වූ වස්තු රූපය සකස් කරලා මේ කයත් එක්ක බැඳිලා හැසිරවන්න හේතු වෙන විදිහට මනස සකස් වුණා මේ කය ඇසුරු කරගෙන. මෙන්න මේ විදිහට සකස් වුණාම මොකද හිද්ද වුනේ? කාරණා පහකින් සමුදේ වෙන්න පටන් ගත්තා. හැදිච්ච එක මොකද වෙන්නේ? දැන් අවිද්‍යාව මුල් කරගෙන, තෘෂ්ණාව මුල් කරගෙන, ඒ වගේම කර්මය මුල් කරගෙන, ඒ වගේම ආහාර මුල් කරගෙන හතරකින් හටගත්තට පස්සේ ඊ ආහාරයෙන් මුල් කරගත්ත අර පටන් ගත්ත ලාවට හටගත්ත මනෝ කායික නිර්මාණي මෝරන්න පටන් ගත්තා. ඕකට කියනවා නිබ්බත්තියවත් නිස්පාදනී. නිස්පාදනයේ පූර්ණ වෙලා ආපුවාම ගණී භාවන කය හට ගන්නකම් පූර්ණ වුණා. අන්න ඒතකොට කියනවා නිබ්බත්ති සමුදය, රූප සමුදය. අර රූපේ නිස්පාදනය පූර්ණ වෙන්න ඒ කාරණේ තිෂ්ඨ වුණා. මෙන්න විතර කාරණා පහකින් තමයි ඇස කන දිව නාසය ශරීරය කියලා ඉන්ද්‍රිය පහක් මනසත් එක්කලා මේ භවය හටගත්තේ. මෙන්න ආරම්භය. ඔන්න හටගත්ත හැටි. දැන් දකින්න උදේ ඥානයේ පහළ වෙනවා ඔය ටික දකින්නකොට. මොකද්ද? මේ රූපය උදා වුණේ මෙහෙමයි, නාමය උදා වුණේ මෙහෙමයි. මෙන්න නාම රූප පරිච්ඡේදය. උදා වෙච්ච හැටි දකින්න. ගතියට අනුකූලව තෘෂ්ණාවෙන්, අවිද්‍යාවෙන් ඊට මේ එක එක ඉන්ද්‍රිය හටගත්තේ ඔන්න ඔය විදිහටයි. මෙන්න මේක දැක්කහම කියනවා රූපයන් නැත්නම් මොකද්ද උදා වුණේ? අර කියන්නා වූ පෙළෙන දේ උදා වුණේ. මහා පෙළී පොදියක්, අනිච්ච පොදියක් උදා වුණා ඉතරයක්. ඒ තමයි මේ තියෙන අනිච්ච පොදිය. මේක ඒකාන්තයෙන් දුක්ගොඩ. දැන් මොකද කරන්නේ? මෙතන ඉඳලා මතුණත් ওই ටිකම කළොත් එහෙම අර පංචකාමී නැවති හැමට ගෝචර වෙලා, ඒ කියන්නේ වස්තුන්ට බැඳිලා හැම ගිලලා පටන් ගත්තොත් මොකද වෙන්නේ? ආයතරයක් වතු භවයේ වළක්වන්න බෑ. මේ අනිත්‍ය කොට ආයතරයක් හට ගන්නවා. මෙන්න හට ගන්න හැටි දකින්න ඥානෙ. මේකේ කියන මේ ඥානට උදේ ඥානෙ. දැන් මොකද කරන්නේ? දැන් මේක වැය කරගන්න තියෙන ක්‍රමයක් තියෙනවා නම් අන්න ඒකයි අත්‍යවශ්‍යමදී. මොන්න මේක තමයි උපරිම නිවන් දකින්න අවශ්‍ය ස්ථාන මොහොත. ඒ කියන්නේ ඵලී ලබන හේතු වෙන මොහොතයි දැන් කියන්නේ. මොකද වෙන්නේ? දැන් දකින්න ඕනේ, නිරෝධ කරගන්න ඕනේ මොකද්ද? එහෙනම් කවුරුවත් මේ රූපේ හැදුවේ නැහැ. අපේ මුලාව නිසා, අපේ අවිද්‍යාව නිසා, අපේ තෘෂ්ණාව නිසා, ගොඩනගපු තෘෂ්ණාව නිසාම මේ මම කියන එකේ කායිතරයක් හැදෙන්න හේතු වුණා. මෙන්න හේතු වෙච්ච හැටි. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? හේතුන් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. හේතු ප්‍රත්‍යයෙන් මේ පහළ වෙන්නේ. ඒ හේතුව බංග කරා නම් ඉවරයි. අන්න බංගඥානෙ දකින්න ඕනේ. එහෙනම් උද්‍යාප්‍යාන ඥානෙ, උද්‍යාව ඥානෙ, බංග ඥානෙ. බංග ඥානයත් පහළ වෙන්න ඕනේ දැන් උතෙන්දි. මොකද්ද බංග කරන්නේ කොහොමද? මේ හටගන්න එක සදාහටම නතර කරන ක්‍රමේ දකින්න නම් මොකද්ද කරන්න ඕනේ? අවිද්‍යාව කවුරුවත් හදලා දුන්නා නෙමෙයි, වටිනාකම දුන්නේ තමන් මුලාවටපත් වෙලා. එහෙනම් දැන් මුලාව හැටියට දැක්කලා නැවත වටිනාකමක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. යම් විදියකින් දැකපු තරමට මේ වටිනාකම අඩු වෙනවා. වටිනාකම අඩු වෙච්ච තරමට මොකද කරන්නේ? අවිද්‍යාව නිරෝධ වෙනවා. අවිද්‍යාව උදා වෙන්නේ නැතුව යනවා. නිරෝධ වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? අවිද්‍යාව නිරෝධා, රූප නිරෝධා. ඔන්න ඇහැ පිළිබඳ වටිනාකම අත්හැරියන, කන පිළිබඳ වටිනාකම අත්හැරියන, නාසය පිළිබඳ පවත්වන වටිනාකම අත්හැරියන, දිව පිළිබඳ පවත්වන්න තියෙන වටිනාකම අත්හැරියන, දීපු වටිනාකම අත්හැරියන, කයට දීලත් වෙච්ච වටිනාකම අත්හැරියන, මනසට දීලත් වෙච්ච වටිනාකම අත්හැරියන,
යම් තරමට අත්හැරියද ඒ තරමට අවිද්‍යාව නිරෝධ වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? අවිද්‍යා නිරෝධා රූප නිරෝධා. මෙන්න සිද්ධ වෙන දෙයක්. ඇස පිළිබඳ අවිද්‍යාව නිරෝධ කළොත්, කන පිළිබඳ අවිද්‍යාව නිරෝධ කළොත්, ඇස කන මේ ආදී වශයෙන් ඉන්ද්‍රිය 6ටම තියෙන අවිද්‍යාව නිරෝධ කළොත්, ඉන්ද්‍රිය 6 හට ගන්න තිබෙනා වූ අවිද්‍යාව නිරෝධ වෙනවා. මෙන්න ඉන්ද්‍රිය 6 නවත්තන ක්‍රමය. ඒතර මොකද්ද කරන්නේ ඊළඟට? ඉන්ද්‍රිය 6 මතුවට බලාපොරොත්තු වෙනවා නම් ඒක තමයි ඉන්ද්‍රිය 6 පිහිටි තෘෂ්ණාව. අන්න ඒකත් නිරෝධ කරලා දැම්මනම් ඒකත් අපිම කරමු ඔට්ටකමක් මෝඩකමක්. මේ පිළිණේවා පිළිබඳ බලාපොරොත්තු වෙච්ච එක ඉදිරියට පවත්තා. පිළිණේවා පිළිණ ස්වභාවය යලි යලි දකින්න මතුවට නම් මට එපා, මට නම් ඕනේ නැහැ, මටව පවත්වන්න බලාපොරොත්තුවක් ඇත්තෙම නෑමයි කියන ඔය අදහස එන්න පටන් ගන්න. ආවාට ඕකට කියනවා තෘෂ්ණා නිරෝධ වෙනවා. ඔන්න තෘෂ්ණාව නිරෝධුනොත් මොකද වෙන්නේ? තණ්හා නිරෝධා රූප නිරෝධා. ඔය රූපේ නිරෝධ වෙන්න හේතු වෙනවා. තණ්හා නිරෝධය. එතකොට මොකද වෙන්නේ? අවිද්‍යා නිරෝධනම් තෘෂ්ණා නිරෝධනම් නැවත වාරයක් කර්ම බලවේගී ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේවා නිර්මාණය කරන්න මනෝ නිර්මාණ හටගන්නේ නැහැ මේ කය පිළිබඳව. ඉන්ද්‍රියන් ගොඩනගන්න. ඒතර කර්මී කෙරෙන්නා වූ ගතිය නිරෝධ නැති වෙලා යනකොට මොකද වෙන්නේ? භවයෙන් නිරෝධ වෙන්න පටන් ගන්නවා. මෙලෝ භව නිරෝධ වෙන්න පටන් ගන්නවා. කර්ම භව නිරෝධ වෙනකොට කර්ම ශක්තිය නැවතත් කයක් හදන සටහන හදන්න නැතු යනවා. ඔන්න ඔක තමයි සිද්ධ වෙන්නේ කර්ම නිරෝධ කරනකොට. එහෙනම් මොකද වෙන්නේ? මෙතනින් මලාට පස්සේ භවේ නිරෝධන භව නිරෝධයේ නිවනයි ආයතනයක් මතුවට යන්න එකක් ඉතුරු කරන්නේ නැහැ. එහෙනම් උප්පත්තියන් හේතු වෙන්න බඩකට ඔක්කාන්ති වෙන්න හේතු වෙන්නා වූ ශක්තිය නැති වෙලා යනවා. එහෙනම් ආහාර නිරෝධ වෙනවා කියන්නේ ආහාරයේ ගියොත් තමයි හැදෙන්නේ. එහෙනම් ආහාරයට සම්බන්ධ වෙන්න කර්මයෙන් හටගත්ත කර්මජ කයක් නැතුව යනවා. එහෙනම් මොකද වෙන්නේ? ආහාරයෙන් නැති නිසා මස්ලිය කයක් නැවත නිෂ්පාදනය කරන්නෙත් නැහැ. ගණී භවන කයක් යොමු වේවා ඝන වේවා නැවත නිෂ්පාදනය කරන්න නැත්නම් ආයිත් මතුවට ඇසක් කනක් නාසයක් දිවක් ශරීරයක් නිෂ්පාදනය කරන්න නැතුව යනවා. නාම රූප නිරෝධ වෙලා යනවා. මනස ගැන බලාපොරොත්තු නැති වෙනකොට නාම රූප නිරෝධන විඥාන නිරෝධ වෙනකොට පටිසන්ධි විඥානයේ හේතු නැතුව යනවා. එහෙනම් නැවත වාරයක් ඇසක් කනක් දිවක් නාසයක් ශරීරයක් මනක් නිෂ්පාදනය කරන්න හේතු නැතුව ගියාම එහෙනම් නැති උනේ මොකද්ද? පෙරෙන 6 නැති වුණා, පෙරෙන ලෝකේ නැති වුණා. ඔය 6 නැති වුණොත් අනික්වා පිටවද නැති වෙන එක ඒකාන්තයි. මොකක් නිසාද? ඇහැ නැත්නම් රූප හටගන්න විදිහක් නැහැ, සම්බන්ධ වෙන විදිහක් නැහැ. එහෙනම් චක්කු විඥාන හටගන්න විදිහක් නැහැ. ඔය විදිහට බලනකොට මොකද වෙන්නේ? ඇහැ කන දිව නාසය ශරීරයේ මන යම් තැනක හට නොගත්තා නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම ගෝචර වෙන්න තැනක් නැතුව යනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන පහළ වෙන්න දෙයක් නැතුව යනවා. චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගාන සංපස්ස, જીවහා සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස පිහිටන්න දෙයක් නැතුව යනවා. චක්කු සංපස්සජ වේදනා, සෝත සංපස්සජ වේදනා, ගාන සංපස්සජ වේදනා, જીවහා සංපස්සජ වේදනා, කාය සංපස්සජ වේදනා, මනෝ සංපස්සජ වේදනා කියන මේ වේදනාව නිරෝධ වෙනවා. පහළ වෙන්න දෙයක් නැතුව යනවා. එහෙනම් මොකද වෙන්නේ? සත්‍යය කෙලවරයි. මෙන්න අරිහත්යෙන් කෙලවර කරන තැන සම්පූර්ණ වුණොත් එතෙන්ට යනවා. එක එක මට්ටමකට පුරුදු වෙච්ච තරමට ඒ ඵලයේ පූර්ණ වෙච්ච තරමට ඔන්න ඔය ආකාරයෙන් නිරෝධී ස්පර්ශ කරලා යථාර්ථය දැනගෙන යථාර්ථයෙන්ම සියලු දුකෙන් නිදහස් වෙන්න හැකියාව ලැබෙනවා. අනිච්ච හරියට තෝරාගෙන ඔය කියන උද්‍යව්‍ය ඥාණයෙන් තෝරාගත්තා. ඔන්න ඕකෙන් දැනගන්නවා මේක තමයි මේ දුක්ඛ ස්කන්ධේ නැත්නම් මේකෙන්නා වූ අනිච්ච ගොඩ අනිච්ච ලෝකයේ සියල්ල අනිත්‍යයි කියව ටික අත්හැරලා දාන්නේ මෙන්න මෙහෙමයි. නැවත හට නොගන්න හදන්නේ මෙහෙමයි කියලා. ඕක තමයි වේය ඥානෙ. ඔය උදේ ඥානයයි වේය ඥානයයි ආපුහා උද්‍යව ඥානෙට කියනවා අනිත්‍ය පූර්ණ කරගත්තා. ඔන්න ඔය ටික දැනගත්තා නම් අනිත්‍ය දැකලා නිවන් දකින්නේ කොහොමයි? දැන් තේරුම් ගන්න ඕනේ ඔය ආකාරයෙන් අනිත්‍ය දැකලා නිවන් දකින්න හැටි. තවත් අවස්ථාවකදී දුක්ඛ දැකලා නිවන් දකින්න හැටි, අනාත්ම දැකලා නිවන් දකින්න හැටි නැවත අවස්ථාවකදී විග්‍රහ කරලා දෙනවා. ඔක්කොම එකට ගත්තොත් පැටලෙන්න පුළුවන්. ඒ නිසා අද ඔය කිව්ව ටික හොඳට තෝරා ගන්න. අනිත්‍යයි අනිත්‍යයි කිය කෙටි වචනයකට හැවටිලා ඉන්නේ නැතුව ඔය විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කළා වූ ආකාරයෙන් කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා ඉදානන්ද බික්ඛු සබ්බ සංඛාරෙහි අට්ඨියති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කිව බුද්ධ දේශනාව අනුව හිතාගන්න මේ පෙළෙන දේවල් ලැජ්ජා විය යුතුයි. හරායති jigucchati මල මුත්‍රාසේ පිළිකුල් කළ යුතුයි. මේවා පිළිගන්න නම් එපා. මෙන්න මේක තේරුම් ගත්තාට අනිත්‍ය වැටහුණාම ඔය කියන දහම වැටෙහි. එදාට ඔක තේරුම් ගන්නට ඒ නිසා නිතරම අනිත්‍ය බලන්න ආදීනව බලන්න. ඔය විදිහට තේරුම් ගන්නට තේරුම් අරගෙන අනිත්‍ය සිහි කරන්නේ කොහොමයි?
ඉතින් රූපං අනිච්චං වේදනා අනිච්ච සංඥා අනිච්ච සංකාරික විඥාන අනිච්චං තී කියලා උදේ ඉඳන් රැය වෙනකන් කිව්වා තේරෙන්නේ නැහැ. ඔය ක්‍රමෙට විග්‍රහ කරලා හිතන්න පුරුදු වෙන්න. මෙන්න මෙහෙම තේරුම් ගත්තාම අදාදව නිවන් දකින්න පුළුවන් මේ දහම් මේ විලාවේ වැටුණා නම් මේ විලාවෙත් ඔය කියන සෝතාපන්න ඵලය ලබන්න ඔය පින්නතුන්ට හේතු වාසනා තියෙනවා. ඊට හොඳින් තේරුම් අරගෙන යලි යලි මේ දහම අහලා තේරුම් ගන්නට විකෘති අදහස් ගන්න නැතුව බුදුරයන් වහන්සේ දේශනා කළ ආකාරයෙන් අර්ථය අරගෙන අනිච්ච තෝරාගෙන ඊට අනුකූල යථාර්ථය දකලා උතුම් නිවන් සාක්ෂාත් කරගන්නට සෑම සිළු දෙනාට තීර්ථරත්න ආශිර්වාදයයි නිවන් සාක්ෂාත් සිළු සංසාර දුක දුරු කරන්න හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා සෑම සිළු දෙනාට යහපතක් වේවා.